नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अज्जत् संयोजनं चावसो पुंगलं देति सामी बहिद्धा संयोजनं च धर्मश्रवणाभिलाषी श्रद्धा संपन्न पिंगतुनि අද දවසේදී හැමදිනම එහෙවත් සමාදන් වෙලා කාය වචන දෙක සංවර කරගෙන බොහොම වමනාවෙන් දැන් මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ ඒ සතර දුක්ගිනි නිවන සත්‍ය බෙදක් ශ්‍රවණය කරන්න. ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. මම මෙතෙන්ට එනකොට භාවනා සම්බන්ධව කියලා දෙන වෙන දහම් පරයයක් හිතේ තියාගෙන ආවේ. නමුත් මේ උපාසක මෑණියෝ ජීවිතයේ අවස්ථාවක හිටියත් ධර්මය අහලා ඉතින් එතුමියට ඇතිවෙච්ච ප්‍රශ්න ගැටළු රාශියක් මට ලියලා දුන්නා මෙතනදී. ඉතින් මේ සමචිත්ත පරියාය සූත්‍රයේ කරුණු රාශියක් එතුමිය මගෙන් ඒකෝලේ අහලා තිබුණා. ඒ නිසා වාසක මෑණියන්ට උපකාරී පිණිස මේ පින්වතුන්ට උපකාරී පිණිස ඒ දේශනාව තව ටිකක් සවිස්තරව ජීවිතයට සම්බන්ධ කර ගන්න ආකාරයත් එක්කම පෙන්වන්නට මම මේ දේශනාව මාතෘකා කළා. මූලික පසුබිම අපි හැමදාම මතක් කරනවා. මේ සසර අනුරාග්‍රයි දුක් සහිතයි. ඒ දුක් සහිත අනුරාග වූ සංසාරෙන් අපිට මෙතෙන්ට පුළුවන්කම ලැබෙන්නේ මේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය සදහසිත ඇති කරගෙන බොහෝ වමනාවෙන් ඒ තුල හැසිරුණොත් මේ ධර්මය අවබෝධ කරගත්තොත් ඒ නිසා ඒ සතරගත ස්වභාවයත් හැමදෙනාම මේ මොහොතේදී සිහිපත් කරගෙන නීවරණ ධර්මයන් පෙරටු යන චිත්තයක් ඇති නොකොට පැහැදිලි වූ පිරිසිදු මානසිකත්වයෙන් යුක්ත මේ දේශනාව ශ්‍රවණය කරන්ද බොහෝ විටක මේ දේශනාව බොහෝ දෙහිවින්ම ටිකක් ගැඹුරු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් තියෙනවා. ඒ වගේම හොඳට මේ ධර්ම ශ්‍රවණය කළොත් අපේ ජීවිතේ මත්තේ කල යුත්තේ මොකද්ද? අපේ ජීවිතයට මත්තේ කල යුත්තේ මොකද්ද කියලා සැකයක් නොහිතන විදියට ආරම්භයේ සිට අවසානයේ දක්වාම අපිට කල යුත්තේ මොකද්ද කියලා නුවණ පැහැදෙන විදියට මාර්ගයේ මේ දේශනාව තුළින් මෙහෙලි කරගන්න පුළුවන්. මේ දේශනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකාය සමචිත්ත වර්ගයේ තියෙන සූත්‍රයක්. සමචිත්ත පරියාය තමයි මේ සූත්‍රේ නම. මේ සූත්‍රය මේ ශාසනයේ බොහෝම වැදගත් තැනක් ධර්ම සූත්‍රයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේලා
ධර්ම දේශනා කරනකොට කියලා ලක්ෂ ගණන් සත්‍යයන්ට ධර්ම අවබෝධය වෙන ධර්මාභිසමය වෙන ශ්‍රාවක සන්නිපාත තියෙනවා. අපි කිව්වොත් ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන දවසේදී භාග්‍යවතුන් වහන්සේ මිනිස්සු වශයෙන් කුණංජ හාමුදුරන් වහන්සේ අධිගමයක් ලැබුවත් නමුත් දිව්‍ය බ්‍රහ්මයන්ගෙන් අධිගම ලැබපු ගණන අසංඛ්‍යයි කියනවා. කියන්න බෑ ඒ තරම් ගණනක්. ඒ වගේම චූල රාහුල වාද සූත්‍රය, ඒ වගේම මහා සමය සූත්‍රය වගේ සූත්‍රවලදී මහා විශාල ශ්‍රාවක සන්නිපාත තිබුණා. හැම බුද්ධ ශාසනයකම ශ්‍රාවක වික්ෂුන් වහන්සේ නමක් අතින්ද ඔන්නෝය මහා ජන සම්නිපාතයක් අධිගම ලබන එක දේශනාවක් තියෙනවා. හැම බුදුරජාණන් වහන්සේ නමකම ශාසනයක ශ්‍රාවකයන්ට එකම එක දේශනාවයි තියෙන්නේ. ඒ දේශනාව හැම වෙලාවෙම ඒ භාග්‍යවතුන් වහන්සේගේ ඒ ශාසනයේ ඉන්න ධර්මසේනාධිපති දකුණස්වවන වහන්සේ තමයි දේශනා කරන්නේ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දකුණස්වව ධර්මසේනාධිපති තනතුර ලැබුවේ සරියුත් මහ රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ තමයි මේ සමචිත්තපටිය සූත්‍රය දේශනා කළේ. එදා රැස් වෙච්ච දිව්‍ය බ්‍රහ්මයාගේ ගණන කියන්න බෑ කියනවා. ඒකට උපමාවක් වෙනවා. ඉන්දිකට තුඩක් මෙහෙම බිමට හෙළුවොත් ඒ ඉන්දිකට තුඩ වැටෙන ප්‍රමාණය ඔවුනෝ නොගෙතෙමින් ඔවුනෝ නොපෙළෙමින් සියුම් ආත්ම භාව මවාගෙන දෙවිගොල්ලෝ 60 දෙනෙක් ඉන්නවලු. එතකොට ඔක්කොම සමසිත ඇතුව ඉන්න නිසාම ඒ තරම් සම්නිපාතයක් වෙලා සමසිත ඇතුව ඉන්න නිසාම මේ දේශනාවට සමචිත්ත කියන නම ලැබිලා තියෙනවා. ඒ වගේම හැම දෙනාගේම අදහස එක සමාන නිසා මේ දේශනාවට සමචිත්ත කියන අදහස ලැබුණා. සියලුම දෙවිගොල්ලෝ එකම සිතතු මෙතෙන්ට පැමිණ නිසා සමචිත්ත කියලා නම ලැබුණා. එතකොට එතෙන්ට රැස් වෙච්ච දෙවියෝ බ්‍රහ්මයන්ගේ ගණන කියන්න බැරි තරම්. එදා මේ දේශනාව සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ විසාක උපාසිකාව හදපු පූර්වාරාමයේ. මේක අරමත් ප්‍රාසාදයේ නමලත් පූර්වාරාමයේ ඉඳලා තමයි මේ දේශනාව ආරම්භ කළේ. දේශනා කළේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ හැරෙන්න සියලුම මහා සංඝරත්නය රහතන් වහන්සේලා දේශනාව ශ්‍රවණය කරන් දෙතෙන්ට වැඩලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා මම නොගියොත් අඩුවක් වෙනවා කියලා. පස්සේ භාග්‍යවතුන් වහන්සේ දෙතෙන්ට වැඩියා. ඉතින් මේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේ නමක්ගෙන් අසංඛීය ගණන් සත්‍යයන් විනය වෙච්ච අධිගම ලැබපු ඒ තරම් වටිනාකමක් ලැබෙන එකම සූත්‍රය මේ සූත්‍රය. ඒ සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා අජ්ජත් සංයෝජනං චාඋසෝ පුග්ගලං දේසිස්සාමේ බහිද්ධා සංයෝජනං ච. එවත්නේ මානෙනි මම ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයාත් බාහිර සංයෝජන ඇති පුද්ගලයාත් දේශනා කරන්නම් කියලා තමයි මේ මාතෘකාව පටන් ගත්තේ. මම මේ ඉස්සෙල්ලත් මේ දේශනාව කළාට බෞද්ධ නාලිකාවෙත් කළා. නමුත් ඒකෙන් දින විස්තර කරන්න කාලේ කොහොමදවත් මදි. අද අපිට පුළුවන් ඉඩ තියෙනවා කාලේ තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. එතකොට සරියුත් ස්වාමීන් වහන්සේ මහණෙනි කාටද ආධ්‍යාත්ම සංයෝජනට පුද්ගලයා කියලා කියන්නේ?
කාටද බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ කියලා මාතෘකාව ප්‍රශ්නාර්ථයෙන් තබලා ශරීර ස්වාමීන් වහන්සේ මේක විසර්ජනය කරනවා ප්‍රතිඋත්තර දෙනවා. එවත්නි යම් කිසි කෙනෙක් මෙලව ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වරදට බය දකිමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මනවා. හික්මිලා යම් සීලයක යම් ප්‍රතිපදාවක ඉඳලා කලුරිය කරනවා. නැත්නම් කිසියම් දේව ලෝකයක ඉපදෙනවා. දේව ලෝකයක ඉපදිලා නැවත පෙරලා මේ ලෝකෙට එන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් වෙනවා නම් අන්න එයාට කියනවා අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියලා. යම් කිසි කෙනෙක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයන්ගෙන් යුක්තව ස්වල්ප මාත්‍ර වර්ධට බය දක්වමින් ශික්ෂාවන් දැඩිවගෙන හික්මනවා. ඒ වගේම එයා සිතිනුත් කයනුත් ස්පර්ශ කරමින් කිසියම් සාන්තතර වූ ප්‍රණීතතර වූ ධ්‍යාන සමාපත්තියක් උපදවා ගන්නවා. ඒ සාන්තතර වූ ප්‍රණීතතර වූ ධ්‍යාන සම්පත්තිය අසුර කරමින් ඉඳලා කිසියම් දේව ලෝකයක උපදිනවා. මෙන් චුත වෙලා නැවත පෙරලා ඒ දේව ලෝකයෙන් මෙලොවට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් ඉන්නවා. අන්න එයාට කියනවා බහිද්ධා සංයෝජන කියලා. එහෙම පිරිනිවන් පානසුළු නැවත මෙලොවට නොයන ස්වභාවයෙන් ඉපදුණු කෙනාට කියනවා බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයා කියලා. එතකොට ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා කියලා පෙන්වන්නේ කාටද? නැවත මේ ලෝකෙට පැමිණෙන සුළු පුද්ගලයාට. ඒ කිව්වේ ඕරම් භාගීය සංයෝජන තියෙන යට දිශාවට පැමිණෙන සංයෝජන තියෙන පුද්ගලයාට කිව්වා ආධ්‍යාත්මික සංයෝජන තියෙන පුද්ගලයා කියලා. ඕරම් භාගීය සංයෝජන දුරු වෙලා යටට පහතට නොවන ස්වභාවය උඩටම ගමන් කරන ස්වභාවය නිසා උද්දම් භාගීය කියලා කියනවා. ඒ උඩ ස්වභාවයෙන් යුක්ත උද්දම් භාගීය ස්වභාවයෙන් යුක්ත සංයෝජන නිසා උඩ ස්වභාවයෙන්ම උපදින ඒ කෙනාට කියනවා බහිද්ධා සංයෝජන ඇති පුද්ගලයා කියලා. මේ සූත්‍රයේ ඔය ටික පෙන්නනවා. ඊට පස්සේ අට කතාවක වගේ දෙයක තමේක ගව ගාලකට උපමා කරලා පෙන්නනවා. දැන් ගව ගාලක ගවයෝ ඉන්නකොට සමහර ගවයෝ ඉන්නවා ගාල ඇතුලේ බැඳලා හැබැයි ලණුව ගොඩාක් දිගට තියෙන හින්දා ගාලෙන් පිටට ඉන්නවා. සමහර ගවයෝ ඉන්නවා ගාල ඇතුලේ බැඳලා ලණුව කෙටි ගාල ඇතුලේම ඉන්නවා. සමහර ගවයෝ ඉන්නවා ඒ ගාලෙම ඉඩමදි හින්දා එළියේ කනවලත් ගවයෝ බැඳලා උන්ගේ ලණුව දිග වැඩි හින්දා උන් අර ඇතුලේ අනිත් ඉන්න තැනට ඇවිල්ලා ඉන්නවා. සමහර ගවයෝ ඉන්නවා එළියේ බැඳලා එළියෙම ඉන්නවා. තව ගවයෝ ඉන්නවා ඇතුලේවත් පිටවත් බැඳලා නැතුව. ඇවිද ඉන්න ඇතුලටත් යනවා පිටතට යනවා ඇවිද ඉන්නවා. ඒ වගේ මේ සංයෝජනයන්ගෙන් යුක්ත ලෝකය කියලා පෙන්නනවා. ගාල ඇතුලේ ඉන්නවා බැඳලා
කණුවේ බැඳලා ගාල ඇතුළෙම ඉන්නවා වගේ තමයි ඕරම් ගාල වගේ තමයි මේ කාම ලෝකේ. ඕරම් භාගයේ සංයෝජන තියෙන කාම ලෝකේ. එතකොට කාම ලෝකේ සංයෝජන තියෙන නිසාම කාම ලෝකෙම ඉන්න පිරිසක් ඉන්නවා. ඒ අය ගාල ඇතුලේ බැඳුන් තියෙන්නේ කණුවේ බැඳලා තියෙන්නේ ලණුව කෙටි ගාල ඇතුලේමයි ඉන්නේ. තව කෙනෙක් ඉන්නවා ගාල ඇතුලේ කණුවක බැඳලා හැබැයි ලණුව දිග නිසා ගාලෙන් පිටතට ගිහිල්ලා. ඒ වගේ යම්කිසි කෙනෙක් විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරලා සමත කමඨහනක් වඩලා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉන්නවා. හැබැයි යාගේ සංයෝජනේ තාම තියෙනනේ. සක්කාය දිට්ඨි කිච්ඡා සීලබ්බත පරාමාස කාමරාගය පද කියන මේ ඕරම් භාගයේ සංයෝජන නැති වෙන සංයෝජන තියෙන්නේ මේ බැඳුවා මේ තියෙන්නේ. එයා తాවකාලිකව ගාලෙන් එළියට ගිහිල්ලා ඉන්නේ. ආය යන්න බෑ යාට ගාලෙන් ආය මෙහාට එනවා. ගාලේ බැඳලා ගාලෙන් පිටට එන්න කෙනා වගේ මේ සාසනයෙන් බැහැර ධානලාභීව බ්‍රහ්ම ලෝකෙ උපදින කෙනා. එතකොට යම් කිසි කෙනෙක් ඉන්නවා ගාලෙන් පිටත බැඳුම් තියෙන. එතකොට ඒ තමයි ඕරම් භාගයේ සංයෝජන දුරු කරලා උද්දම් භාගයේ සංයෝජන ඇතු අනාගම වෙලා එහි ඉපදිලා ඉන්න අය ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා බැඳුම ගාලෙන් පිට ලණුව දිග නිසා ගාල ඇතුලේ ඉන්නේ. මේ මනුස්ස ලෝකෙම ඉඳගෙන ඕරම් භාගයේ සංයෝජන දුරු කළා උද්දම් භාගයේ සංයෝජන සහිතව මනුස්ස ලෝකෙ ඉන්නවා. එයා ගාල ඇතුලේ හිටියට බැඳුම තියෙන්නේ එළියේ. තව කෙනෙක් ඉන්නවා එළියේ ඇතුලේ බැඳුම නැහැ. ඒ තමයි රහතන් වහන්සේලා කිසිම තැනක බැඳුම් නැහැ. ඇතුලට යන්න පුළුවන් ඒකට යන්න පුළුවන් ඉඳලා ඇතිරෙනවා. කියලා මෙන්න මේ වගේ තමයි සංයෝජන වල ස්වභාවය. මේ ගාලෙම හිටියට සමහර කෙනෙකුට ගාලෙම බැඳුම තියෙනවා ගාලෙම ඉන්නවා ගාලෙම බැඳුම තියෙන එළියේ ඉන්නවා එළියේ බැඳුම තියෙන එළියෙම ඉන්නවා එළියේ බැඳුම තියෙන කෙනෙක් ගාලේ ඉන්නවා එළියේ පිටත් බැඳුම් නැතුව කෙනෙක් ඉන්නවා කියලා මේ වගේ වෙන්නනවා. මෙතනදී අපි පොඩ්ඩක් බලමු මේ සූත්‍රයේදී ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා කියලා පෙන්වුවේ ඕරම් භාගයේ සංයෝජන නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිඝ කියන මේ සංයෝජන ටික සංයෝජන පහ නම් කරන ඕරම් භාගයේ යටට යනවා. යට කොටස ඇතුළු කරන යට දිහාට යන නිසා ඔය පාට කියන ඕරම් භාගයේ සංයෝජන. තවකට ගත්තහම කාම ලෝකයේ. ඊට පස්සේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන පහ උද්දම් භාගයේ සංයෝජන උඩට යනවා. මෙයා බහිද්ධා සංයෝජන. දැන් අපි පොඩ්ඩක් බලමු කොහොමද අපේ ජීවිතයෙන් ඒක හඳුනගන්නේ කියලා. අපිට පුළුවන් හොඳට දැන දැක මේ කෙලෙස් ගෙවන්න මේ සූත්‍රයේ අර්ථය තේරුම් ගත්තාම එතනදී ආධ්‍යාත්මික සංයෝජන තියෙන පුද්ගලයාගේ ස්වභාවය තමයි හැම වෙලාවෙම ඒ සංයෝජනයේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික යමක් හම්බ වෙනවා. ආධ්‍යාත්මික යමකට අනුව තමයි ජීවත් වෙන්නේ. ඒ කියේ
ඇහෙන් රූපයක් දකිනකොට ඒ රූපය යට දෙකට බෙදෙනවා. කොහොමද දෙකට බෙදෙන්නේ? ඇහැට පෙනෙන වර්ණ රූපයේ මේ බාහිරයි කියලා කොටසකුත් හම්බ වෙනවා. තමන්ගේ රූපෙ දිහා බලනකොට ආධ්‍යාත්මිකයි කියලා රූපයක් හම්බ වෙනවා. කනට ඇහෙන ශබ්දය එහාට කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ශබ්දත් තමන්ගේ ශබ්දත්. ගන්ධේ කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ගන්ධ තමන්ගේම ගන්ධය කියලා. රසයත් කොටස් දෙකකට බෙදෙනවා. බාහිර රස තමන්ගේ රස. ස්පර්ශයත් කොටස් දෙකකට බෙදෙනවා. බාහිර දේවල් ගැටෙනවා තමන්ගේම ශරීරයේ ගැටෙනවා කියලා. හිතත් කොටස් දෙකකට බෙදෙනවා. බාහිර ගෙවල් දොරවල් සිහි වෙනවා කියලා තමන්ට තමන්ව සිහි කරගන්නවා කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන ටික යථාර්ථයට ඇත්ත ඇති හැටි විපරිත මනසකින් බැලුවොත්, විපරිත නොවුණු මනසකින් බැලුවොත්, සම්මා දිට්ඨියෙන් බැලුවොත් ඕවා බාහිරමයි. රූපේ කියන එක බාහිරම ධර්මයක්. ශබ්දේ බාහිරමයි. ගන්ධේ, රසේ, ස්පර්ශේ බාහිරමයි. මේක කිසිම වෙලාවක ආධ්‍යාත්මික වෙන්නේ නැහැ. නමුත් අපේ සංයෝජනය නිසායි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ටික අපිට එක කොටසක් බාහිර වෙලා තියෙන්නේ. එක කොටසක් ආධ්‍යාත්මික වෙලා තියෙන්නේ. අර ඕරම් භාගයේ කියපු සංයෝජන ටිකේ කෘත්‍යය තමයි ආධ්‍යාත්මික කොටසක් වෙන් කරලා දෙනවා. එතකොට මේ ආධ්‍යාත්මික පැත්ත හම්බ වෙන කෙනා දකින්න හැම වෙලේම ඕරම් භාගයේ සංයෝජනයි කියලා. දැන් මේ ආධ්‍යාත්මිකයි කියලා බාහිරයි කියලා හිතුවත් නැතත් ජීවිතයේ යෙදෙන්නේ අපිට ආධ්‍යාත්මික බාහිර ඇති බවකින්මයි. මේකට හේතුව මොකක් කියලාද හිතන්නේ? කෙනෙක් අපි විදර්ශනා කෙරුවා. විදර්ශනා නොකර හිටියා. කෙලෙස් ඇති කරගනිමින් හිටියා. නැතුව හිටියා. මේ කාම භූමියේ ලක්ෂණය තමයි ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදිලා. මේ මොකක් නිසා කියලාද හිතෙන්නේ? තේරුම් ගන්න පුළුවන් වේද? ඔය ඕරම් භාගයේ සංයෝජන වල ස්වභාවය තමයි හැම වෙලාවෙම මේ පංචකාම ගුණයන් කෙරෙහි බැඳිච්ච ස්වභාවය තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ කෙරෙහි තියෙන ඇලීම, කාමරාගය නැති වෙලා නැහැ. ඒකයි ඒකට තියෙන ලක්ෂණ. එහෙම ඇලීම නැති වුණාම තියෙන ස්වභාවය මොකද්ද දන්නවද? පංච විඥානය උපදිනවා. චක්කු, සෝත, ගාන, ජීව, කාය කියන විඥානය උපදිනවා. ওই සිත්තික උපදිනකොට ඉබේම ආධ්‍යාත්මික බාහිර බෙදෙන්නේ. ඔයගලන්ට මේක තේරුම් ගන්න මම පොඩි උපමාවක් කියන්නම්. දැන් මේ ශාලාවම ගමු. මේ ශාලාව ඇතුලේ අපි ඉන්නවා. ඉඳලා නැත්තම් ඔයගොල්ලෝ විතර ඉඳලා උදේට ගේ දොර කොඩට යනවා, ගේ එලිපත්තට යනවා, ඉස්සරහ දොර ගාවට යනවා. ලියුම්කාරයයිද දන්නේ, කිරිකාරයයිද දන්නේ, පත්‍රකාරයයිද දන්නේ, මාළුකාරයයිද දන්නේ කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් දොර ගාවට ගිහිල්ලා හිටගෙන ඉන්නකොට දොරත් එක්කම දොරෙන් මෙහා ටික ඕගලන්ට තමන්ගේ පැත්තට යහුවෙලා තියෙනවා.
මිදුලේ ඉඳලා එතනින් එහා ටික තමයි ඔයගොල්ලන්ට බාහිර කියලා තේරෙන්නේ නේද? ඒක හරියද? දැන් දොර ගාව හිටගෙනකොට ඒ දොරයි දොරෙන් ඇතුළු ටිකයි ඔයගොල්ලන්ට බාහිරයි කියලා බාහිරයි කියලා පේනවද? නෑ. ඒක තමන්ගේ පැත්තේ තියෙන්නේ නේ. දොර ගාව හිටගෙන ඉන්නකොට දැන් මොකද දැන් අපි බලාගෙන ඉන්නේ ඈත කිරිකාරය කොයි වෙලේ ඉඳන්නේ ලියුම් කාර්යය ඉඳන්නේ කියලා දැන් විමසිල්ලෙන් ඉන්නේ. ওই දොර ගාව ඉන්නේකේ ලක්ෂණයක් තියෙනවා. තණ්හාව. ඒ කියන්නේ බලාපොරොත්තුවක් ඇතුව මෙයා හැම වෙලේම මෙතන ඉන්නේ. ප්‍රාර්ථනාවක් තියෙනවා. අහවල ඒද දන්නේ. අද ලියුම් තියේද දන්නේ. අද පත්‍රකාරයා ඒද දන්නේ. කියලා බලාපොරොත්තුවක් ඇතුවයි දොර ගාව නිකන් ඉන්නේ නැහැ. කොහොම ඉන්නේ? ඉන්නකොට තමන් ඉන්න තැන ඉඳලා ගේ ඔක්කොම ආධ්‍යාත්මික පැත්තට යෙදිලා තමන් කියන පැත්තට යෙදිලා ඒ කිරිකාරය පත්‍රකාරය එන පැත්ත බාහිර පැත්ත අනිත් පැත්ත බාහිර වෙලා තියෙන්නේ ඉබේමයි. එහෙම නේද? ඒ කිරිකාරයා පත්තරකාරයා එනවද කියලා බලන්න අපි අර ගේ දොර ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා වගේ මේ චක්කු විඥානය කියන්නේ හැම වෙලාවෙම දොර ඉස්සරහට ගිහිල්ලා ඉන්න කොහෙන් රූපයක් එයිද කියන අදහස. එතකොට ඒ දොරටුවත් එක්ක තියෙන ගේ ඔක්කොම ඉබේම තමන්ගේ වෙලා. බාහිර ටික අනිත්‍යව බාහිර වෙලා. මේ චක්කු විඥානයේ කෘත්‍යය තමයි අපි ගාව විදර්ශනා කළත් නොකළත්. ඔය සිත් පංච විඥානයේ කාමාවචරය කියලා කියන්නේ කාමාවචර විපාකයක් කියලා කියන්නේ ඒකයි. සෝත විඥානය කියලා කියන්නේ මේ දොර ගාව එයා ඉන්නේ හැම වෙලෙම. එතකොට ගේට් එක්කම ආධ්‍යාත්මික වෙන එක පුදුමයක් නෙමෙයි. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, කාය විඥාන කියන මේ විඥාන තුන විඥාන පහ හැම වෙලාවෙම දොරටුව ළඟයි ඉන්නේ. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර. ඇයි මේ? චීදිකාරයයිද දන්නේ, පත්තරකාරයයිද දන්නේ කියලා බලාපොරොත්තුෙන් ඉන්නේ. ඒ වගේ තණ්හාව කියලා කියන්නේ ඒක ස්වභාවයෙන්ම පංචකාමයේ ගුණය ගැන තියෙන තණ්හාව කියන්නේ මෙයා මේ දොරටු අභියස ඉන්න එකෙන්ම තියෙනවා තණ්හාව. රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ මේව බලාපොරොත්තුෙන් මොකක් ඒද දන්නේ නැහැ කියන එක තමයි මේ මානසික මට්ටමේ ලක්ෂණය අපි එක කල්ලා ගන්න. මේ පංච විඥානයේ උපදිනකොට ඒ කියන්නේ ඕගොල්ලෝ දොර ගාවට යනකොට විදර්ශනා කළත් නොකළත් සීනුවන ඇති වුණත් නැති වුණත් ඒ ගිය යෑමෙන්ම ගේත් එක්කම මේ ටික තමන්ගේ පැත්තට වැටෙයි, ඉතුරු ටික බාහිර වේ. ඒ වගේ චක්කු විඥානයේ යම් වෙලාවක උපදින මට්ටමක් වෙයි නම් ඒ එක්කම ඔයගලන්ට මේ ඇහත් ඒක තියෙන ඔක්කොම ටිකත් ආධ්‍යාත්මික වෙයි. අයි මේ දොර ගාවින් ඉන්නේ, දොරෙන් එහා ඉන්නේ අපේන්නේ. දොරෙන් එහා තියෙන ඔක්කොම ටික බාහිර වෙයි. සෝතද්්වාරයත් එහෙමයි. දොර ගාවට ඇවිල්ලා ඉන්නකොට අපි දොර ගාවට ගිහිල්ලා ඉන්නකොට දොරත් එක්කම මේ ටික ඔක්කොම ආධ්‍යාත්මික වෙයි. දොරෙන් එහා බාහිර වෙයි. ඒ වගේ සෝත විඥානය උපන්න කෙනෙකුන දොර ගාවට ගියා. මොකද ලියුම් කාර්යය දන්නේ බලන්න ගිහිල්ලා මේ. එතකොට කනත් එක්කම මේ ටික ආධ්‍යාත්මික වෙයි. ඉතුරු ඒවා බාහිර වෙයි. ඒකයි මේ පංච විඥානේ උපදින නිසා ආධ්‍යාත්මික බෙදෙන්නේ, බාහිර බෙදෙන්නේ. ඒ පංච විඥානේ හැම වෙලාවෙම උපදින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාම ගුණයන් කෙරෙහි තියෙන තණ්හාව නිසායි. ඒ නිසායි මේ මට්ටමට කියන්නේ ඕරම්භාගයේ සංයෝජන කියලා. ඕරම්භාගයේ සංයෝජන තියෙන කෙනාට ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙන්නේ. හම්බ වෙන්නේ මේ පංච විඥාන උපදින නිසායි.
පංච විඥානය උපදින්නේ මොකක් නිසාද? මෙන්න මේ පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි තියෙන තණ්හාව හිඳිලා නැති නිසායි. දොරටුව ගාවට ගිහිල්ලා ඉන්නේ නිකන් නෙමෙයි මොනවා හරි බලාපොරොත්තුවක් තියෙන නිසායි. මේ මග බලාගෙන ඉන්නවද? මොකද බලාපොරොත්තුවක් නැත්තම් දොරටුව ගාවට ගිහිල්ලා මග බලාගෙන ඉන්නවද? කවුරු හරි එනවා කිව්වොත් හෝ මොනවා හරි ගේනවා කිව්වොත් අර වගේ දරකාරය, පත්‍රකාරය, කිරිකාරය, ලියුම්කාරය මේ කවුරු හරි එනවා නම් හෝ තමයි දොර ගාවටලා ඉන්නේ. එහෙම හිටියොත් තමයි මේ ටික බෙදෙන්නේ. තේරෙනවද? ඔන්න ඔහොම කෙනෙකුට ආධ්‍යාත්මික සංයෝජන කියලා හම්බ වෙනවා නම් දකින්න ඕගලන්ට පංච විඥානය උපදිනවා ඇති. පංච විඥානය උපදින තාක් දැනට සිටේ රාග දේශ ඕගලන්ට පෙනෙන්නේ නැතුව ඇති. හොඳ සමාධියක්මත් ගතියකුත් ඇති. යම් යම් ශුන්‍යතා ආරෝහණ කරන්න පුළුවන් ඇති. නමුත් ආධ්‍යාත්මික බාහිර තමන් තමන්ව බලා ගන්න මම කියන්නේ ආධ්‍යාත්මික බාහිර බෙදෙනකන් පංච විඥානය උපදිනවා. එහෙනම් තාම ඕරම්බාගේ සංයෝජන දුරු වෙලා නැහැ කියන කාරණාව තමන් තේරුම් කරගන්න. මොකද මම මතක් කළේ මේ ආධ්‍යාත්මික බාහිර බෙදෙන හේතුවයි කියලා හොයාගන්න. එදින මේ පංච විඥානය උපදින නිසා දොර ගාවට ඉන්න නිසා. හරි. ඊට පස්සේ ඔන්න දැන් අපි මේවා දුරු කරන ප්‍රතිපදාව පස්සේ අන්තිමට කතා කරමු. දැන් අපි මේ පුද්ගලයෝ දෙන්න බේරගමුක නේද? දැන් ආධ්‍යාත්මික සංයෝජන පුද්ගලයා ගැන කියපු ටික තේරුණාද? ඒ කියන්නේ එයාට ආධ්‍යාත්මික මම මගේ කියලා කොටසක් හම්බ වුණේ නැතිනම් ඒ සංයෝජනයේ කෘත්‍යය තමයි මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටිකත් එක්ක මේ ආධ්‍යාත්මික පැත්තක් පෙන්වන එක. එහෙම පෙන්වන්නේ පංච විඥානය උපදින නිසා ඒ පෙන්වන එකට කියනවා ඕරම් භාගයේ සංයෝජන කියලා. ඒක ටිකේ කෘත්‍ය තමයි මෙහෙම පෙන්වන එක. ඒකට විපාක තමයි මොකද්ද? පංච විඥාන චක්කු සෝත ගාන ජීවා කියන සිත් පහ උපදිනවා. උපදින්නේ දොරටු වල. ඒකයි දොරටුව දක්වාම මේ සිත යොමු වෙලා තියෙන්නේ. දොරටුව ගාවට ගියාම යන්නේකේ ලක්ෂණය තමයි දෙපැත්තට බෙදෙන එක. වළක්වන්නම බෑ ඒක. ওই මට්ටමට කියන නීවරණ චිත්තය. එතකොට තමන් කියන ධර්මතාවය හරහා ලෝකයක් ගොඩනැගෙන එක ඉබේමයි වෙන්නේ. මොකද තමන්ට මෙච්චර පෙනෙද්දි, තමන්ට මෙච්චර දැනෙද්දි තමන්ව ආධ්‍යාත්මිකව තමන්ට මෙච්චර පෙනෙද්දි මෙච්චර දැනෙද්දි තමන්ගෙන් බැහැරව. තමන්ගෙන් බැහැරත් කෙලෙස් ඇති නොවී ඉන්නේ නැහැ. මොකද තමන්ගේ ජීවිතය අත්දැකීමක්. නමුත් අපි දන්නේ අපිට මෙහෙම බෙදුනේ ඇයි? මෙහෙම වෙන් වෙලා පේන්නේ මොකක් නිසාද? මේක කෙලෙසයක් නේද? නැත්නම් මේක විපාකයක් නේද? මේව අපි දන්නේ නැහැ, ඉගෙන ගන්න නැහැ. අපිට හම්බුනේ මෙතනින්නේ. නමුත් තේරුම් ගන්න මෙහෙම හම්බ වෙනවා කියන එක ස්වභාවික නෙමෙයි. මේ තමයි මෙහෙම හම්බ වෙන්නේ මේ පංච විඥානයේ උපදිනගේ ලක්ෂණය. පංච විඥානයේ උපදින්නේ මොකද්ද? පංචකාම ගුණ ධර්මයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේව කෙරෙහි පහන වූ ඡන්දේ, පහන වූ ප්‍රේමේ, පහන වූ පිපාසයේ, පහන වූ දාහය ඇති නිසායි. ඒව කෙරෙහි පහන වූ ප්‍රේමේ, පහන වූ පිපාසයේ, පහන වූ ඡන්දේ කියන ටික නම් කරන ඕරම් භාගිය කියලා. ඒ වචන ටික ඕරම් භාගිය කියන වචන ටිකෙන් නම් කරන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි ඇලී බැඳී පවතින, රැවටිලා පවතින ගති ටික. ඒ ඇලිලා බැඳලා රැවටිලා හිටියොත් ඒකට තියෙන විපාකයේ තමයි පංච විඥානයේ උපදින බව. පංච විඥානයේ උපන්නොත් එයාට ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදලා ආධ්‍යාත්මික පැත්තක් හම්බ වෙයි. ඔන්න ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා. මෙයා මොනතරම් ප්‍රාථමික සංවර සීලෙන් සංවරව ආචාර ගෝචරයෙන් යුක්තව හිටියත් දිව්‍ය ලෝකෙට ගියත් ආපහු එනවා මේ ලෝකෙට. මොකද මෙයාට ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදුනේ නිකන් නෙමෙයි.
ඒ ටික දෙකට බෙදලා පේනකොට මහ විශාල කොටසක් යව නියෝජනය කළ කාම භූමිය අනුව ගිහිල්ලා දෙකට බෙදුනේ පංච විඥානයයි. පංච විඥානය ඇති උනේ පංචකාම ගුණික රාගයෙන් නිසායි. පංචකාම ගුණික රාගයෙන් අංකලා වරම් භාවය කියලා මේ වගේ සිද්ධි ටිකක් කරා මේව වෙලා තියෙනවා. එතකොට ඔන්න සරියුත් ස්වාමීන් වහන්සේ දා පෙන්නවා මහණෙනි ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ යම් රක්මචර්යාවක ඇසිරලා දිව්‍ය ලෝකෙ ගිහලා නැවත මේ ලෝකෙට එන ස්වභාවයෙන් යුක්ත කෙනාටයි අජ්ජත් සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ කියලා. ඊට පස්සේ පෙන්වනවා මහණෙනි බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ කවුද? බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා කියන්නේ කවුද? යම් සීලයක පිළිහිටලා යම් සමාපත්තියක් උපදවාගෙන තේවලෝකික ඉපදෙනවා. ඒ නැවත පෙරලා නොවන ස්වභාවයටපත් වෙලා. අන්න එයාට කියනවා බාහිර සංයෝජන තියෙනවා. තාම එයාට සංයෝජනයක් තියෙනවා. හැබැයි බාහිර සංයෝජනය. ඒ කිව්වේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේ රූපය හොඳට පිළිසිඳ දකින්න ආධ්‍යාත්මික කියලා හම්බ වෙන්න බාහිර කියලා හම්බ වෙන හැමතැනකම තියෙන රූපය රූප ආයතනයමයි එක බාහිරයි කියලා දකින්න පුළුවන් නම් දැනගන්න පුළුවන් නම් ශබ්දය ආධ්‍යාත්මිකයි බාහිරයි කියලා දෙකට බෙදලා හම්බ වෙන හැම දෙයක්ම බාහිරයි කියලා පෙනෙන මට්ටමට ආවොත් රූපයම විතරයි ශබ්දයම විතරයි ගන්ධයම විතරයි රසයම විතරයි ස්පර්ශයම විතරයි ධර්මාරම්මනම විතරයි හම්බ වෙන්නේ වුණොත් එයාට ආධ්‍යාත්මිකයක් මුකුත් නියෝජනය වෙන්නේ නැත්තම් ඇහැ කන දිව නාසය ශරීරය ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කබලින්කාර රූපෙන් මනින්ද කිසිම මිම්මක් යට නැති වුණොත් ආධ්‍යාත්මික හැම දෙයින්ම යා මිද ඒ සංයෝජන නැති වෙනකොට ඒ ධර්මතාවයෙන් මිදෙනවා. මෙන්න මේ මානසික මට්ටම ඇති කරගෙන ඉන්න කෙනාට කියනවා මොකද්ද? බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා. එයා බ්‍රහ්ම ලෝකේ උපදින ආයේ නැහැ. අපි උපමාවක් කළොත් මේකෙදි දැන් අපි විදර්ශනා කළත් නොකළත් කෙලෙසේ කියන එක ජීවිතේ පැත්තෙන් ඇවිල්ලා යෙදුනාම ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදලා ආධ්‍යාත්මික සංයෝජනය පුද්ගලයෙකුනේ ඉබේමනේ. ඒ වගේම බාහිර සංයෝජන පුද්ගලයා බෙදෙන එකත් අපිට යම් මාර්ගයක් ඔස්සේ තැනකට යන්න විතරයි තියෙන්නේ. ඒක ඉන්නකොට ආධ්‍යාත්මික බාහිර දෙක අතහැරලා පෙනෙන්නේ ඉබේමයි. ඒකෙදි මම උපමාවක් කරන්නම්. දැන් දෙකට බෙදුනේ අපිට අර පුද්ගලයා දොරගාවට ගිය හින්දානේ, ඒ වගේ පංච විඥානේ උපන්න හින්දානේ. කිසියම් කෙනෙක් ගේ හදලා ගේ දොරවල් වහලා දැන් එයාට නෑ ලියුම් කාර්යෝ පත්‍ර කාර්යෝ කිරි කාර්යෝ කවුරුවත් එනවා කියලා බලාපොරොත්තුව එනවටවත් කැමැත්තක් නෑ කවුරු. එයා ගේ ඇතුළට වෙලා ඉන්නවා. හරිද? ආරක්ෂා සහිතව. හැබැයි ගේ පිටත කැමරා හයි කරලා තියෙනවා. බැල් එකක් එහෙම හයි කරලා තියෙනවා. කවුරු හරි ආවොත් ඉස්සරහා තියෙන කැමරාවට දොරගාවට ආවේ කවුද කියලා වැටෙනවා. ගේ ඇතුළේ ඉඳන් බැලුවාගේ දැන් වෙනද වගේ යන්නේ නැහැ. යන්න ඕනේ. වෙනද ඇහෙන් දැකපු විදිහටම රූපේ පේනවා. හැබැයි දැන් උපකරණයක් කරා යන්නේ නැහැ. ඒ හින්දා ඉබේමයි මෙයාට දැන් දොරටුවක් බාහිරයි. ඇතුළට වෙලා ඉන්නකොට
ගෙයි දොරටුවත් ගෙයි බිත්ති එළිය බිත්තියත් එක්කම බාහිර වෙලා තියෙන දෙයම නෙමෙයිද? දැන් ඉස්සලා දොර ගාව ඉන්නකොට ආධ්‍යාත්මික වෙච්ච බිත්තිය ගේ ඇතුලේ ඉන්නකොට බාහිර වෙලා නැද්ද? බාහිර වෙලා. දැන් ඔන්න මෙහා ඉන්නේ ඇතුලේ. හැබැයි රූප නොබලනවා නෙමෙයි බලනවා. ඒ යන්ත්‍රයක් හයි කරලා තින්නේ. ඒ කියන්නේ දැන් ඉස්සරහා තියෙන කැමරාව හයි කරලා දැන් එන අය ඔක්කොම වැටෙනවා කැමරාවෙන් තමයි බලන්නේ කවුද එන්නේ කියලා. ඉස්සෙල්ලා කලේ එහෙම නෙමෙයි කැමරා නැහැ කෙලින්ම තමන්ම දොර ගාවට ගිහින්. එතකොට තියෙන අවාසියක් තියෙනවා. ඇයි ඒ පේනවා විතරක් නෙමෙයි හිරිකඩ සීතල අවුවැස ඇඟේ වදිනකොට ඒ ස්පර්ශය දැනෙනවා. මැසි මధుර ස්පර්ශය දැනෙනවා. ඇයි එළියේ ඉන්නේ? ඒ ස්පර්ශය දැනෙනවා. දැන් ඇතුළට වෙලා ඉන්නේ. බැල්ලක ගහන නිසා සද්දය ඇහෙනවා. ඒත් ඇතුළේ ඉඳන් විසඳ වගේ දොර ගාවට ගියේ නෑ සද්දේ බලන්න. කවුද ආවේ කියලා ගේට්ටුව ගාව වත්තේ දොර ගාව කවුද ඉන්නේ කියලා බැලුවේ හැකි ඇතුළේ ඉඳන්. දැන් බලනවා වීඩියෝ කැමරාවෙන් යන්නේ. දැන් ওই දෙක විතරක් මෙයාට සංවේදී. දැන් හැබැයි අර එළියේ ඉන්නකොට වගේ මధుරව කන්නේ නෑ. මැස්සෝ වහන්නේ සීතල හුලං ඇඟේ වැදෙන්නේ අවුව නෑ. ඉවෙන් එන පීඩක් නෑ. ඒකයි අනාගාමී කෙනාට චක්කු විඥානේ සෝත විඥානේ තියෙනවා. අනිත් ඒවා නෑ. හැබැයි මේ චක්කු විඥානේ සෝත විඥානේ අර අපි දොරගාවට ගිහලා දකින්න මට්ටමේ විඥානයක් ඇතුලේ දකින්න එපා. දැන් දොරගාවට ගිහලා දැක්කේ රූපේ. වීඩියෝ කැමරාව හරහා දකින්නේ රූපේ. ඒ හින්දා චක්කු විඥානේ කියන නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. තේරෙනවද කියන්නේ? දැන් ගේ ඇතුලේ ඉඳලා වීඩියෝ කැමරා එනේ කවුද ආවේ කියලා රූපේ බලන්න පුළුවන්. කැමරාවෙන් කම්පියුටර් එකට හරි ටීවී එකකට හරි වැටෙනවා. ඒක තමයි අපි බලන්නේ. ඒ රූපේ තමයි දකින්නේ. චක්කු විඥානේ තමයි. හැබැයි අර වෙනදා ගිහිල්ලා දැක්කපු චක්කු විඥානේ කියලා පනව ගන්න එපා. වෙනදට ගුටි කන්න පුළුවන් විදිහ චක්කු විඥානේ තිබුණා. මොකද දොර ගාවට ගියාම මැස්සි මధుරු අවු සුලං ස්පර්ශ වුණානේ. දැන් ඒ ස්පර්ශ මොකුත් නැහැ. දැනුත් රූපය තමයි බලන්නේ. හැබැයි බලන්නේ ඇතුලේ මේ දෙක. තේරුණානේ? එතකොට මෙන්න මේ ඇතුළතම වෙලා ඉන්නවා. ඉඳගෙන ලෝකයේ මේ පරිහරණය කරනවා. අනිත්‍යනා වගේ තණ්හාවෙන් රූප පිළිගන්න ඉස්සරහට ගිහිල්ලා නැහැ. ශබ්ද පිළිගන්න ඉස්සරහට ගිහිල්ලා නැහැ. පංච විඥානෙමයට උපදින්නේ නැහැ. ඒකයි දැන් උද්දීයන තාපසවරු හරි අර කතා තියෙන කෙනෙකු ගීතස්වරය හරි අහලා ඇස් දැල්වල රූප නිමිත්තකට පංච විඥාන උපදිනකොටම ධ්‍යාන කඩාවැටෙනවා. ඒ නිසා දැන් මේ මට්ටමේදී රූප පෙනෙනවා. ශබ්ද ඇහෙනවා. ඇහෙන ටික අර කැමරාවෙන් කරනවා වගේ කෙලින්ම භවංග සිතටම දැනගන්න පුළුවන්. මේ මට්ටම තමයි යන්නේ ගේ ඇතුලේ ඉන්නේ. හැබැයි ලෝකේ හැම ක්‍රියාකාරීත්වයක්ම වෙනවා. ඒ හරහා ප්‍රතිඋත්තරක් දෙනවා. ඔන්න ඔය විදිහට ගේ ඇතුළට අපි ආවොත් දොරටු ටික බාහිර වෙයි. ඕගොල්ලෝ විදර්ශනා කළත් නොකළත් දැනගත්තත් නැතත් බාහිර වෙයි ඉබේම. මේ දොරටු ටික බාහිර වෙයි ඉබේම. ඒ වගේ ඕගොල්ලෝ මේ ඇතුළට ආවොත් ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික බාහිරයි. මේක රූපයක් Taman නෙමෙයි කියන තැන එයි ඉබේම. Taman කියලා හිතුවත් තේරෙනවා Taman ජීවිතයේ දෙන්නේ Tamanගේ නෙමෙයි කියන බාහිරයි කියන එකෙන්මයි. Taman කියලා හිතන්නවත් බෑ ඒකේ. දැන් ගේ ඇතුළේ ඉන්න කෙනාට තමන්ගේ ජීවිතේ තමන් හිටගෙන ඉන්න තැන තමන් ඉන්න තැන තමන් එක්ක ඉන්න ටිකයි ආධ්‍යාත්මික වෙන්නේ. දැන් ඇහැට පෙනෙන මට්ටම වුණොත් මේ ගේ ඇතුලේ ඉන්න අපිට
බලන්න මේ දොරත් එක්කම ඊටු ටික නෙමෙයිද බාහිර කියලා. දොර ගාවට ගියාම බලන්න දොරෙන් මේ ටික අතහැරලා ඊටු ටික නෙමෙයිද බාහිර කියලා. ඒ විදිහට බෙදෙනවා. දැන් ඔන්න ඔය මානසික මට්ටමක් තියෙන පුද්ගලයාට තමයි ඔය වගේ තැනකට ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඉන්න පුද්ගලයාට තමයි බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියන්නේ. එයා ඇතුළට ඇවිල්ලා එයාට ඉන්න පුළුවන් නිස්කලංකයි ඇයි? පංච විඥානය උපදින්නේ නැහැ. ඒ හින්දා ඇතුළේ ඉන්නේ. ඇයි පංච විඥානය උපදින්නේ නැත්තේ? එයාට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි තියෙන තණ්හාව නැහැ, කාමරාගය නැහැ. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන නැහැ කියලා කියන්නේ පංචකාම ගුණික ධර්මයන් කෙරෙහි තියෙන කාමරාග පටිග නැහැ. ඒව ඇලෙන්න ගැටෙන්න යන්නේ. ඒව ගැන සැකේකුත් නැහැ. ඒව දිට්ඨියකුත් නැහැ. ඒව වෘත සමාදන් වීමකුත් යට නැහැ. ඒවයික කිසි ගනුදෙනුවක් යට නැහැ. ඒ නිසා එහෙම කර්මයක් නැති නිසා එහෙම බලන්න විපාක සිත් ඉපදෙන්නේ නැහැ. ඒ නිසා තුලයි ඕරම් භාගයේ සංයෝජන අතහැරිලා ඉතුරු වෙලා තියෙන උද්දම් භාගයේ සංයෝජන ටිකත් එක්ක දැන් මේව ඔක්කොම බාහිරයි ආධ්‍යාත්මික දැන් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින යන එන කෙනෙක් එහෙම වන්න පුළුවන්ද? එහෙම නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ ලක්ෂණට පෙන්වන උපමාවක් ඒකෙදි මහණෙනි මේ සිව්මන්සලක නගර හිමියෙක් ඉන්නවා. ඒකෙදි පෙන්වන ගොඩාක් දිග සූත්‍රය මම කතා කරන්නේ යම් කිසි රටක රජෙක් ඉන්නවා විශාල නගරයක් හදාගෙන ඒ නගර දොරටු 6ක් තියෙනවා. ඒකේ ඉන්නවා දොරටු පාලේ. ඒ නගරේ මැද්දේ සිව්මන්සලක් තියෙනවා. ඒ සිව්මන්සලේ තමයි නගර හිමියා ඉන්නේ කියලා උපමාවක් කියනවා. දොරටු 6 වගේ තමයි හැකන දිවනාසය ශරීරය. දොරටු පාලය වගේ තමයි සිහිය. ඒ ප්‍රාකාරයෙන් තාප්පෙන් වටවිච්ච නගරේ මේ ඇතුලේ තියෙන්නේ. ඒකේ තියෙනවා සිව්මන්සලක්. ගයක් හන්දියක් නැත්තේ. හතරමං හන්දියක හදපු ගයක් තියෙනවා. ඒකට පෙන්නන මොකද්ද? හතරමං හන්දිය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා ධාතුන් හැදුණු මේ කය. ඒ සිව්මන්සලේ තමයි මේ නගරේ හිමිකාරය නගරාධිපති ඉන්නේ. ඒ වගේ කියනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කය අතුරු කරගෙන තමයි විඥානය පවතින. විඥානය තමයි නගරේ ඉන්නේ. උතන තමයි ඇත්ත. දැන් ওই නගර හිමිය හරි පෙරේතයි කෑදරයි. ඒ හින්දා දොරටුව ගාවටම ගිහිල්ලා ඉන්නේ. නගරෙන් එළියටත් ඇවිල්ලා ගේට්ටුව ගාවටත් ඇවිල්ලා මොනවද කවුද මට අරගෙන ඉන්නේ කියලා ඉන්නේ. නමුත් මේ නගර හිමිය සංවර කෙනෙක් වුණොත් එයා ඇතුළට වෙලා ඉඳී. එන අය මම අර වෙන සූත්‍රයකට ගත්තේ දොරටු පාලයාගෙන් අහලා දොරටු පාලයා දක්ෂයි එවන් දෝනේ හානියක් නොවන කෙනා වේවයි. රජුරවන්ට නගරාධිපතිට හානියක් වෙන්න ඕනේ අය අයින් කළා ඇතුළට එවයි. ඒ අය ඇතුළටම දීලා යයි තියෙන ලැබෙන දේ අනුභව කරලා ඉන්න පුළුවන්. ආපහු තණ්හාව නැත්නම් ආයෙ හොයාගෙන ගේට්ටුව ගාවටම යන්න ඕනේ නැහැ. ඉතින් මම ඒ ගත්තේ මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ මෙන්න මේ වගේ තමයි නගර හිමියට සුදුසු තැනට ඉන්න ඕනේ. ආපහු මෙතෙන්ටම යන්න. ඔක තමයි මේ භාවනා කරනවා කියලා මේ හැම එකකින්ම කරන්න කියන්නේ. අපි මේ ටික තේරුම් කරගන්න නැතුව මොන තරම් දැඟලුවත් උත්සාහවත් වුණත් වැඩක් නෑ. අපිට වෙලා තියෙන්නේ ඇයි මොකද්ද? මෙහෙම පංචකාම ගුණය ඕරම් භාගයේ සංයෝජන තිබුණොත් ඒ තමයි පංචකාම ගුණය කෙරෙහි තණ්හාව තියෙනවා. ඒක තිබුණොත් ඒ දෝෂෙ මොකද්ද? පංච විඥානය උපදී. යස්මින් සමයේ කාමෝචරස කුසලස්ස කම්මස්ස කතත්ත උපචිතත්ත විපාකං චක්ඛු විඥාන විපාකං සෝත විඥාන කර්ම කලාට රැස් කලාට විපාක චක්ඛු විඥාන සෝත විඥාන උපදිනවා. විපාක සිතුපදී ඒ විපාකයේ උපන්නොත් තියෙන විපාකේ මොකද්ද? ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදලා හොඳට ගුටි කන්න පුළුවන්, කනේ පාරවල් කන්න පුළුවන්.
කන තමන්ගේ වෙයි. ඇස් අන්ධ කරගන්න ඇස් තමන්ගේ වෙයි. මේවෙන් දුක් විඳින්න වෙයි. මේ දුක එපා නම් ඒකයි පංචකාම ගුණය අතාරින්න කිව්වේ වෙන මොකුත් ඉඳ නෙමෙයි. මේකේ ක්‍රමයේ දකින්න. ඕරම් භාගයේ සංයෝජනයන්ගේ රූප ශබ්ද රස විඳ හිටියොත් ඒකට තියෙන විපාකය මොකද්ද? පංච විඥානයේ උපදී. පංච විඥානයේ උපන්නොත් ගුටි කන්න පුළුවන් ඕගොල්ලන් ඉතුරු කරා. ඇහැ කන දිව නාසය ශරීරය ඉතුරු කරයි ඕගොල්ලන්ට ආදයි. මේ ටික ආධ්‍යාත්මික කරයි මගේ කරයි. අනිත් ඒවා බහැර කරයි. ඒතකොට ගුටි කන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පය ගහලා විඳින තාක් දකින්න ගුටි කන තැනක ඉඳගෙනයි මේක අපි අන්නේ දොර ගාවට ඇවිල්ලා මේ මාළුකාරය එනවාද කියලා බලාගෙන ඉන්නේ කියන එක දකින්න එතකම් ඇසි මధుර අවුසුලම් වලින් දුක් විඳින්න වෙනවා කියන එකක් දකින්න. ඉතින් ඕගොල්ලෝ කුම්භෝ වාංගාන සකේ කපලේ සමෝධම් වික්ඛු මනෝ විතක්කේ මහන්නේ ඉබ්බසිය කබලේ යව බහගත්තා වගේ මනෝ විතරක හකුලවා ගන්න. ඇහැ එළියට දාන්න එපා, කන එළියට දාන්න එපා, නාසය එළියට දාන්න එපා. බුදුරජාණන් වහන්සේ මේවා ටික එළියට දාන්න නැතුව ඕගලන්ට මේක හකුල ගන්න පුළුවන් නම් ඇතුළට අන්න එදාට ඕගලන්ට කුටි කන්ද ශරීරයක් ඉතුරු වෙන්නේ නැති. මගේ කියලා මේවා කෑලි කෙපුවත් Tamanට ප්‍රශ්නයක් නැහැ. Tamanගේ නෙමෙයි. වචන නෙමෙයි ජීවිතේ වෙලා. විදර්ශනාවක්වත් මුකුත් දන්නේ නැහැ. එහෙම ජීවත් වෙන එක තමයි දැන් තියෙන්නේ. අපි කෙලෙස් මුකුත් දන්නේ නැහනේ. අපි කෙලෙස් මුකුත් ගන්න නැහනේ. ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදලා තියෙන කම හම්බ වෙන විතරනේ අපිට තේරෙන්නේ. ඒ හින්දා අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඊට පස්සේ මේ හම්බ වෙන මානසික මට්ටම මත තීන්දුව తీරන එනවා කියන එක નિરાයාසයෙන් වෙන්නේ. ඒ වගේ ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදීමක් හම්බ නොවුනොත් ඒ මට්ටමට ජීවත් වෙනවා කියන එක වෙන්නේ નિરાයාසයෙන්. ආධ්‍යාත්මික බාහිර දෙකට නොබෙදුණු මට්ටමකින් සැප දුක් විඳින්නේ අපි එදාට. අද සැප දුක් විඳින්න වෙන්නේ ආධ්‍යාත්මික බාහිර දෙකට බෙදෙන තැනක. ඒකයි බුදුජානක වහන්සේ දේශනා කරන මහණේ ඇහැ තියෙන නිසායි ඇස් පහස නිසා ඕගොල්ලන්ට දුක් විඳින්න වෙන්නේ. මහණේ කන තියෙන නිසායි ඕගොල්ලන්ට කන නිසා දුක් විඳින්න වෙන්නේ. මහණේ නාසය තියෙන නිසායි නාසය නිසා ඕගොල්ලන්ට දුක් විඳින්න වෙන්නේ. දිව තියෙන නිසායි කය තියෙන නිසායි මහණේ මේවෙන් දුක් විඳින්න වෙන්නේ. අතපය තියෙන හින්දායි මහණේ ගැනින් ලැබීම පෙනෙන්නේ. බඩ තියෙන හින්දායි සාපිපස්සව පෙනෙන්නේ. කියලා මේ පෙන්වන්නේ නිකන් නෙමෙයි මෙහෙම දර්ශනයකින්. ඕගොල්ලන් අරගෙන එන්න. ගේ ඕගොල්ලෝ කියලා හිතාගෙන නැකම් මේ ගෙට වෙන ඔක්කොම විඳින්න වෙයි. එහෙනම් ගේ ඇතුළට එන්න ගේ අතහරින්න බාහිරට. ඔන්න ඔය විදිහට අප කෙනාට කියනවා බාහිර සංයෝජන ඇති පුද්ගලයා කියලා. මම කියේ ස්වභාවයෙන් මේ දේශනාවට ගැඹුරු වෙයි. දැන් මම පෙන්නනවා ප්‍රතිපදාව. ඒකයි මම කිව්වේ මේක හරියට අහගෙන ඉඳියොත් ඕගොල්ලන්ට ප්‍රශ්න කරන්න. හැබැයි මම මේ මෑතක ඉඳලා කියන වචනයක් තියෙනවා. මොකද්ද? අපි හුරු වෙලා ගැඹුරු දහම් හොයන්න. මම ඒ කියන්නේ ඒක ටිකක් පොඩි අසනීපයක්. එහෙනම් ගැඹුරු දහම් හොයන්න යන්න එපා. ගැඹුරු දහම් නෙමෙයි ඕනේ. සරල දෙයක් වුණත් අතොන හැර නිවැරදිව කරන්න. ඉස්සෙල්ලා මේ වගේ හරියටම ජීවිතෙන් අර්ථ දැනගන්න ඕරම් භාගයේ සංයෝජන කියලා කිව්වේ ඇයි? ඒකේ ලක්ෂණ මොකද්ද? ඒකෙන් විඳින්න ඕනේ විපාක මොකද්ද? උද්දම් භාගයේ සංයෝජන කියන්නේ මොනවද? ඒකේ ලක්ෂණ මොකද්ද? ඒකෙන් විඳින්න වෙන මානසික මට්ටම විපාක මට්ටම කොහොමද කියලා දැනගන්න. ඊට පස්සේ ඕරම් භාගයේ සංයෝජන අතහැරි අනුපිළිවෙලින් උද්දම් භාගයේ සංයෝජන ටික දක්වා ඒක අතහැරෙන හැටි ඉගෙන ගන්න. ඉගෙනගෙන කරන්න එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඒක ගැඹුරට සරල තැනකින් පටන් ගන්න ගැඹුරට අරගෙන යෝගලම ඉබේම. ඒ නිසා දැන් ආධ්‍යාත්මික සංයෝජන ඇති පුද්ගලයාත් බාහිර සංයෝජන ඇති පුද්ගලයාත් කියලා කිව්වේ ඔන්න ඔය වගේ අර්ථ ભેදයකින්. මම දැන් ඒකට ප්‍රතිපදාව කියනවා. දැන් අපිට බෑ ඕරම් භාගයේ සංයෝජන නැති කරන්න. ඇයි ගේ අපේ වෙලා තාම ඉන්නේ අපි මාළුකාරය, පත්තරකාරය, කිරිකාරය ඉදි කියලා බලාගෙන
දැන් ඉතින් අපිට ඉස්සර වෙලා වෙනවා පත්තර කාර්ය ආවත් අපිට ලැබෙන්නේ මේ වගේ චුට්ටක් නේ කියලා. නාවත් ආවත් දෙකේම ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදාගන්න වෙනවා. කිරිකාරය ගැන ඇත්ත බලලා කිරිකාරය ආවත් නාවත් අද මොකද ආවේ නැති කියලා තරහ ගන්න නැතුව ඉන්න පුළුවන් මනසක් හදාගන්න වෙනවා. ඒ වගේ ඉස්සෙල්ලා පංචකාම ගුණධර්මයන් කෙරෙහි අපේ මනස ඇලීම් ගැටීම් දෙකටපත් නොවන තැනක ඉඳලා ඇතුළට කිසිම වෙහෙසක් රිදීමක් නැතුව හිතටවත් දැනෙන්නේ නැති විදිහට උපායශීලීව ඇතුළට බහින්නයි තියෙන්නේ. ලින්දක ගොඩ ඉන්න පුද්ගලයෙක් හිමින් කම්බියක් ආධාරයෙන් ලින්ද ඇතුළට බහිනවා වගේ අර තියන්නේ හිල් 6ක තියෙන හුඹහක හිල් 5ක් වහලා එක හිලකින් අත දානවා වගේ දවල්ට ගිනි ගන්න රැට දුම් දාන හුඹහ හරනවා වගේ අපිට තියෙන දෙන්නේ ඇතුළට යන්න. හැබැයි ඒක ඇතුළට යන්න ඉස්සෙල්ලා පටන් ගන්න වෙනවා කොහෙන්ද එළියෙන්. ඇයි ඉන්නේ අපි එළියනේ? එළියේ ඉන්න අපි මේ පැත්ත බෑ. ඒ නිසා ඒකට අපි පටන් ගමු බුදුරජාණන් වහන්සේගේම දේශනාවෙන් කිරිකාරය පත්තරකාරය එනේක ගැන සතුටු වෙන්නේ නැතුව නාපු එක ගැන ගැටෙන්නේ නැතුව ආපු එකේ ගැටෙන්නේ නැතුව නාපු එකේ සතුටු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් මනසක් ඉස්සලා හදාගන්න අපිට තියෙන්නේ. ඒ කිව්වේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ඒ ධර්මතා කෙරෙහි නැඹුරු වෙච්ච මනසක් කියන මේ ටිකේ නිදිමතයිද ප්‍රසන්න කවුරු සාධනාවක් පවත්තන්නකෝ තවත් වතාවක් මට කෙලින්ම ඉන්න උපාසකම්ම මෙන්න මෙහෙමයි හඳුනේ බණ අහනකොට නිදාගන්න කියලා මට අවවාදයක් කරනවා. කතා කරන ළඟ ඉන්න කෙනා අනිත් කෙනාට නිදිමතක් ඇති වුණොත් පොඩ්ඩක් අතින් අල්ලලා කතා කරන්න. අර උපාසකම්මටම කතා කරලා නැගිටවන්න. සක්මන් කරන්න. එතකොට අපි දැන් කතා කරන්නේ මොකද්ද? කිරිකාරය පත්‍රකාරය පැමිණියත් නොපැමිණියත් ඇලෙන්නේ ගැටෙන්නේ නැති මනසක් හදා ගන්නවා වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කෙරෙහි නොඇලුණු නොගැටුණු මනසක් හදා ගන්න ඉස්සර වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දුමනසං මහණෙනි කායෙහි කායානුව බලන්ට කෙලස් තවන වැරැතුව මනානුව නැතුව ලෝභ දේශ දෙක හික්මෙන විදිහට එතකොට දැන් මේ කය ගැන බලනකොට කය කෙරෙහි අපි වෙනදට බැලුවා අපිට හම්බ වෙන රූප ගැන අපි බලනවා. හැබැයි වෙනදට මේ කය ගැන අපි හිත තැබ්බේ තමන්ගේ අනුන්ගේ නෝපන් රාගේ උපදින විදිහට උපන් රාගේ වැඩෙන විදිහට. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අද එහෙම එපා, දැන් එහෙම එපා. මේ කය කෙරෙහි බලන් සිහියත් එක්ක උදව් කරගෙන බලන එකට සිහියයි නුවණයි දෙකම උදව් කරගෙන මේ ඇහෙන් බලන්න. ඇහැ පරිහරණය කරන්න ඇහැ තනියම ගෙනියන්න එපා. මෙයා එක්ක ආරක්ෂාවට ගෙනියන්න මේ සිහි නුවණ දෙක. ඒ කිව්වේ ඇහෙන් රූපයක් බලනකොට මනා නුවණින් යුක්ත වූ සිහියකින්
උපන්න රාගයේ දුරු වෙන විදිහට නූපන් රාගය නූපදින විදිහට බලන්න. එතකොට ඔන්න නූපන්න කුසලයේ යහපත ටික ටික උපදී. උපන්න යහපත ටික ටික වැඩේ. ඔකට කියව සතර සම්‍යක් ප්‍රධාන වීර්ය හතරක් තියෙනවා. පදං වීර්ය. ප්‍රධාන වෙච්ච වීර්ය හතර ආකාරය මොකද්ද? උපන්න අයහපත අකුසලය රාගේ දුරු කරනවා. නූපන්න අයහපතය අකුසලය නූපදනවා. උපන්න යහපත කුසලය උපදවා ගන්න වැඩි දියුණු කර ගන්නවා. නූපන් යහපත කුසලය ගන්නවා. මෙන්න මේ ධර්මතා හතර සිද්ධ වෙන විදිහට කය ගැන බලන්න. දැන් මෙහිම බලනකොට ඒක ඒ සිහිය දෙකට බෙදා ගන්නවා. අපි අපිලාපන සිහිය උපගන්නන ලක්ෂණ සිහිය කියලා. එක කොටසක් සිහිය එක කොටසක් අපි ගන්නවා සමතයට, එක කොටසක් ගන්නවා විදර්ශනාවට. සිහිය දෙකට බෙදලා ගන්නවා සමත විදර්ශනා කියලා. සිහියේම කෘත්‍ය දෙකක් මේ අන්තිමට වෙලා තියෙන්නේ. ඒකෙදි අපි ආනාපාන සති නිමිත්තට මේ සති නිමිත්ත ලින්දට බහින කෙනා හොඳට මතක තියාගන්න. දැන් ගොඩබිම ඉඳලා අපි මහා වලකට වහින්න හදන්නේ. හැබැයි උඩ ඉඳලා පැන්නොත් මොකද වෙන්නේ? කකුල් අත පය කැඩෙනවා. ඒ හින්දා මේ වලට බහින්න කණුවක් ළඹයක් ඕනේ. හොඳට මතක තියාගන්න එළියේ ඉන්න කෙනාට ඇතුළට යන්න තියෙන එකම තැන එකම ලනුව එකම කඹේ මේ සත්‍ය නිමිත්තයි කියන එක හොඳට මතක තියාගන්න. අපි හුරු නොකලනම් කොහොම හරි හුරු කළාම යන්න වෙනවා මිසක ෂෝට් කට් නෑම. වෙන ක්‍රම නෑ. කෙටි ක්‍රම නෑ. ඒ කියන්නේ වෙන මේ ඇවිල්ලා තියෙන ක්‍රමය මෙහෙමයි. ඒ නිසා මම හැම දේශනාවකම නැවත අවධාරණය කරන්න නිසා ජීවිතේ මම මේ හැම වචනයක්ම මම කතා කරන මගේ ජීවිතේ. ඒ නිසා අදද මතක් කරන අවධාරණයෙන් මේ සත්‍ය නිමිත්ත තරම් තමන්ගේ ජීවිතයට පිටිවහලක් වෙන රැකවරණයක් වෙන එකදු දෙයක් මම දකින්නේ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියන එක මතක් කරනවා. සත්‍ය නිමිත්තේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ සත්‍ය නිමිත්ත හිත තියාගෙන 100න් ආනාපාන සතිය වඩන්න 100න් ආස්වාස ප්‍රස්වාස කරන්ද 100න් ආස්වාස ප්‍රස්වාස කරනවා. උතත් ඒක දෙන්න පස්සේ දෙමු. කමෙන්ට් වහලා තියන්න දෙමුණට කමන්නේ. තවම තියලා තියන්න පුතේ පස්සේ දෙමු ඈ. මම කියන්නේ. එතකොට සත්‍ය නිමිත්ත හිත තියාගන්න සත්‍ය නිමිත්ත හිත තියාගෙන 100න් ආස්වාස ප්‍රස්වාස කරන්න. මේ කියන ඒවා මං කියේ ගැඹුරු ඒවා හොයන්න නැතුව හිතින් වටලා අරගෙන මේක ක්‍රමයක් අතනහැර කරගෙන යන්න ඕගොල්ලන්ට තේරෙයි වෙනස. සත්‍ය නිමිත්ත හිත තියාගෙන 100න් ආස්වාස කරන්න 100න් ප්‍රස්වාස කරන්න ආස්වාස ප්‍රස්වාස යන යන්න එපා. මම හැමදාම විස්තර කරලා තියෙන නිසාද මම මේක ගොඩක් විස්තර කරන්නේ. ඒ විදිහට ටිකක් කළා හිතාමතාම නතර කළා ආධ්‍යාත්මිකයි කියලා දැන් අපි ඉන්න තැන ඉඳන් යන්න වෙන්නේ අපිට දැන් හම්බෙන්නේ ආධ්‍යාත්මික වායර දෙකක්. ඒ නිසා යන්න වෙන්නේ එතන ඉඳන්. කොළඹට යන්න ඕනේ. ඉන්නේ ලබුණුරුවේ නම් පටන් ගන්න වෙන්නේ කොළඹෙන් ලබුණුරුවේ ඉඳලා. ඒ නිසා අපිට ඕනේ ආධ්‍යාත්මිකෙන් අයින් වෙන්න, බාහිර ආධ්‍යාත්මික දෙයෙන් අයින් වෙන්න. නමුත් ඉන්නේ එතන ඉඳන්ම තමයි අත්හැරගෙන යන්න වෙන්නේ. ඒ නිසා ආධ්‍යාත්මික ශරීරය අල්ලගන්න තමාගයි කියන තමන් කියලා පේන මේ රූපේ වෙනද කියලා දෙනවා වගේ හොඳට බලන්න හැම මාස්ලේ නහරට ඇට මිදුළු කියලා ඊටා වේගෙන් බලන්නත් එපා, ඊටා හිමින් බලන්නත් එපා. අර්ථය තේරෙන විදිහට බලන්න. එහෙම බලලා
කන බොන ආහාර නිසා මේ රූපය හැදෙනවා කියලා හොඳට හිතන්න. හොඳට හිතන්න, කම්මැලි නැතුව හිතින් හිතන්න. මේවා හිතිය යුතුයි. මනසේ තියෙන මලකඩ විසි වෙන්න හිතන්න ඕනේ. එහෙම නැතුම් ගගා ඉන්න එපා. එතකොට මේ විදිහට හොඳට හිතනවා. හිතලා කන බොන ආහාර නිසා මේ රූපය හැදෙන්නේ කියලා බලනවා. කයේ ස්වභාවය තේරෙනවා. කන බොන බත්පාන් කවුපිමුන් ඇට පුද්ගලික සත්වෙ නෙමෙයි. ඒ නිසා හැදිලා තියෙන හැම මාස්ලේ නහර තමන් තේරුම් කරගන්න. ලේ කියනකොට ගලාගෙන ගිහලේ ටිකක් මස් කියනකොට කඩේ පොකෝල එල්ලලා තියෙන සත්තුන්ගේ මස් ඒ කමන්නේ ඇති කරගන්න මෙතන තියෙන ඒවම තමයි. ඒ මස්ම තමයි. නහරවල ඇට ගෝරුව සිහි කරගන්න. ඒක අනුපිළිවෙලට බැයි නම් ප්‍රකට කොටස් සිහි කරගන්න. සිහි කරගෙන කන බොන ආහාර නිසා මේ කොටස් හැදෙන්නේ කියලා බලනවා. ඒබඳු කන බොන ආහාරයෙන් හැදුණු ඒබඳු කොටස් වලින් යුක්ත මේ කය ඇසුරු කරගෙන නගර හිමියා ඉන්නවා. ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥානය පවතිනවා. ඒ නගර හිමියා තමයි අද ලෝල ස්වභාවයෙන් යුක්ත. එයා තමයි අද රූප බලමින්, සද්ධාහමෙන්, ගඳ සුවඳ බලමින් ඉන්නේ. කය සහිත වූ තමන් රූප බලනවා නෙමෙයි. හොඳට ඕගොල්ලන්ට මේක වෙන් වෙන්න ඕනේ. මේක අධික රළු කෙලෙසයක් මේ කයට ඇඳලා බලන එක මේ පේනවා කියලා. මේ සාසනේ යම් තරමකටවත් හරයක් තියෙන කෙනෙක් මේ මොන විදිහටවත් ගන්නෑ මේ රූප සහිත මම මේ රූපේ බලාගෙන ඉන්නවා. නැත්තම් මේ කය සහිත වූ කෙනෙක් මම මෙතන බලාගෙන ඉන්නවා කියලා ගන්නෑ යම් මට්ටමකෝ තේරෙන කෙනෙක්. නාම රූප දෙකේ යම් පමණකෝ දැක්මක් තියෙන කෙනෙක්. මොකද එයා හොඳට දන්නවා රූපය කියන්නේ සත්ව පුද්ගල භාවයකින් තොර අනාත්මයි, කිසි හැඟීම් ක්‍රියා මාත්‍රයක් කරන්න බැරි අදද මලමිනියක්මයි. ඒ කය ඇසුරු කරගෙන හිතෙන් දැන් මේ රූපාරම්මණය අරගන්නේ. ඒකට කිය චක්කු විඥාන හිත. ඒ කය ඇසුරු කරගෙන ඉන්න සිතෙන් තමයි ශබ්දය අහන්නේ. ඒකට කිය සෝත විඥාන හිත. ඒ කය ඇසුරු කරගෙන හිතෙන් තමයි ගන්ධ සුවඳ දැනගන්න ගාහන විඥාන හිත. නගරින් මේ ඔක්කොම කරන්නේ. ඒ ටික දකින්න. එතකොට පුද්ගලයේ කියලා ඇලෙන ගැටෙන එක අඩුවේ. මම අර කියන්නේ අපි ගමනක් යනකොට අපේ කකුල ගලක මුලට හැපිලා නියපොත්තක් කැඩිලා යනවා. අපි ගිහිල්ලා ගලට මුලට හරි ගහනවද අපෝ? නෑ. ඇයි? පුද්ගලයේ සත්‍යයක් නෙමෙයිනේ. සත්‍ය පුද්ගලයෙක් හැටියට දකින්නට තියෙන අවාසිය බලන්න චූටි පහරක් වැදුනේ. අර නියපොත්ත කරන එකෙන් 100න් පංගුවක්වත් නෑ. ඔබ මට ගැහුවා නේද? ඔබ හිතාගෙන මම මොන වගේ කෙනෙක්ද කියලා පටිගය ඇති කරගන්න. මොකද ආත්ම සංඥාව. ඒ නිසා මේ විදිහට හොඳට බලනවා ආහාරයෙන් නිසා මේ රූපය හැදෙන්නේ. රූපේ ස්වභාවය මේ බඳුයි. ඔන්න කය එක පැත්තක්. ඒ කය ඇසුරු කරගෙන මේ සිව්මන්ත්‍රේ නගර හිමියා ඉන්නවා. කය ඇසුරු කරගෙන පවතින විඥානයක් තියෙනවා. ඒ සිත නිසා මේ කය සවිඥානික වෙලා තියෙන්නේ. ඒ සිත නිසායි මේ රූපාදී අරමුණු දැකීම වෙන්නේ. ඒ සිත නිසායි මේ ආහාර රූපය යහා මෙහා යෑම පෙනෙන්නේ. ඔළුබක්ක නටනවා පෙන්නේ ඇතුලේ මිනිහෙක් ඉන්නවා ඒකයි. ඉතින් එයාගේ වැඩ දැන් මෙයාට මන් දිහා මොකද බලන්නේ කියලා අචේතනිකව රූපෙට බයින්න පුළුවන්ද? මෙයාට තේරෙයි අර ගහට මුලට ගැහුවත් එකයි මේ පේන රූපෙට ගැහුවත් එකයි. මොකද රූපයෙන් මේ බලන්නේ නැහැ. මන් දිහා බලන්න මොකද කියලා මේ කයට ගහන්න පුළුවන්ද? නෑ. එහෙනම් මන් දිහා බලන්න මොකද කියලා හිතට ගහන්න හිත අහුවෙනවද? නෑ. දැන් පුද්ගලයා හැටියට දැකලා රණ්ඩු වෙන්නේ තරහ වෙන්නේ ආහාරයෙන් හැදුණු කය එක්කද ඒ කය අසුරු කරගෙන රූපාදී අරමුණු අරගන්න හිත එක්කද දර්ශනයට මේක දකින්නකොට ඉබේම යලින් ගැටින් දෙක අතහැරෙන්නේ. එතකොට ලෝභ දේශ දෙක දුර වෙන විදිහට මේක කරන්න කිව්වේ ලෝභ දේශ දෙක දුර වෙන්නේ එහෙමයි. එහෙම නැත්නම් මේ පුද්ගලයේ කියලා දැකලා අනේ මම තරහ ගන්න හොඳ නෑ නේද? ඕවා හරියන්නේ නෑ. මොකද මේ දර්ශනේ දියුණු නොවුනොත් තරහ ගන්න යන අරමුණේ පොල්ලක් අතට ගන්න එක වෙන්නේ ඉබේමයි. එදාට හරියන්නේ අනේ මම තරහ ගන්න හොඳ නෑ නේද කියලා.
ඕක හොඳයි තරහවට කාරණාවක් Taman ඉදිරියට ආපු නැති වෙලාවට. ඒ වෙලාවට ඔය සිහිය ළඟ සිටි. තරහවට කරුණක් ආපු වෙලාවට ඕක හරියන්නේ නැහැ. නමුත් මේ නුවණ එන්නෙන් ඇතුළට වැඩිගෙන ගියාම ඉබේමයි වෙන්නේ. මොකද කිසිම වෙලාවකට පුද්ගලයෙකුට ක්‍රියාත්මක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ තියෙන්නේ. හැදෙන්න බෑ පුද්ගලයෙකුට. තරහ නොගෙන ඉන්නවා කියලා අදිෂ්ඨාන කරලා ඉන්නකො බලන්න පුළුවන්ද කියලා? බෑ. පුළුවන්. සත්වයක් නම් ධර්මතාවයක් තියෙන. එහෙනම් ඒ ධර්මතාවය හැදෙන ධර්මතාවයක ඉන්න. ධර්මතාවයට මේ සිදුරෙච්ච තැනට පිදුරේ බුවට වැඩක් නැහැ. ඒ නිසා මේක හැදෙන විදිහට කරන්න. ඔන්න ඔය විදිහට ආධ්‍යාත්මික රූපේ නාම රූප දෙක පිටින් දක්න විදිහට බලනවා. එහෙම හිතනකොට පර සත්තානං වා පර පුද්ගලානං වා දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා කියලා එනකොට ඒ නිමිත්තද හිතෙන් අල්ල ගන්නවා. හොඳට හිතෙන් අල්ල ගන්න. දරුවා කිව්වහම නමක් තියෙනවනම් නමත් එක්කම හිතෙන් අල්ලගත්තා. අල්ලගෙන ඒ රූපෙද තියෙන්නේ හැදිලා තියෙන්නේ හැම මාස්ලේ නහරට ඇටෙනු කන බොන ආහාරයෙන් හැදෙන්නේ. ඒ කය ඒබඳු ආහාරයෙන් හැදුණු රූපය අසුරු කරගෙන තියෙන විඥානය නිසා නේද මේ යෑමෙන් වෙන්නේ. ඒ සිතෙන් නේද රූපාදී අරමුණු ගන්න කියලා බලන්න. තාම මුලින් ඕගලන්ට ලොකු අර්ථයක් පේන්නේ නැති ඉජිරව කියනවා වගේ වෙයි. මං කිව්වේ ඒකයි ගැඹුරම වෙන්නේ අත නැහැර කරන්න. අත නැහැර වචන ටික හිතන්න. ගිරවෙක් වගේ තාම. හිත ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය වඩ හිතන්න. ওই ටික කරන ගමන් එකතු කරගන්න සිල්වත් බව ඉන්ද්‍රිය සංවරය එකතු කරගන්න අවශ්‍යමයි. හිතමත රාග දේශ මොහේන අරමුණු පරිහරණය කරන එක අතහරින්න. පරිහරණය නොකර ජීවත් වෙන්න පුළුවන්. ඒවා පරිහරණය නොකර ජීවත් වෙන්න බැරි කොටසක් තියෙනවා. ඒ ටික ගන්න. අරගෙන අවශ්‍යම ටික අවශ්‍යම දෙයට විතරක් ඇහැ පරිහරණය කරන අනවශ්‍ය ටික අතහරිනවා. අවශ්‍යම කාරණාව සඳහා කන පරිහරණය කරන අනිත් ටික අතහරිනවා. හිතාමතා ඇහැ දෙකට බෙදා ගන්න කන නාසය දිව මේවා දෙකට බෙදා ගන්නවා. සේවනීය කටයුතු නොකටයුතු කියලා ඉන්ද්‍රිය සංවරය අවශ්‍යමයි. ඊට පස්සේ භෝජනේ පමණ දැන ගැනීම අවශ්‍යමයි. ආහාර ගන්න මොකටද කියන එක නුවණින් මෙනෙහි කරන්න. සත්වයන්ට ඊගාට ලොකු කෙලෙසයක් රස තෘෂ්ණාව. මේ ආහාරයේ ගිජුකම ඒක අවශ්‍යමයි. ඊගාට තුන්වෙනි කරුණ අවශ්‍යයි. මොකද්ද? නිදි දුරු කිරීම. හයට නිදා ගන්න එපා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර යම කියලා තුන් යම බෙදලා තියෙනවා. පෙර යම කිව්වේ හවස 6 ඉඳන් රෑ 10 දක්වා. මධ්‍යම කියන රෑ 10 ඉඳන් පාන්දර 2 දක්වා. පස්චිම යාම කියන්නේ 2 ඉඳන් උදේ 6 දක්වා. ඒකේ බුදුරජාණන් වහන්සේ මධ්‍යම යාම විතරයි සැත වෙන්න පනවලා තියෙන්නේ. ඕගලන්ට එච්චර අමාරු නම් අඩුම ගානේ රෑ 10 11 වෙනකන්වත් ඇහැරලා ඉඳලා එහා පැත්තෙන් අඩුම ගානේ 3ට 4ටවත් නැගිටින්න. මේ භාවනාව සඳහා ඒ වෙලාවේදී ඇඳේම ඉඳගෙන භාවනා කරනවා කියලා පටන් ගන්න එපා. ඉබේම යර නැගිට්ටාම තියෙන අවදිකමක් නැතිලා තීන මිද්දට ආපහු වැටෙන්නේ. ඒ ඉරියව්වෙන්ම වෙන වෙන්න මොනකට හොද ගන්න. සීතල ටිකක් දැනුවට කමන්නේ එලි මහනට එන්න. නැත්තම් සක්මන් කරන්න. ඒ වගේ ප්‍රයෝග කරන්න. ඉන්ද්‍රිය සංවරයේ භෝජනේ පමණ දැන ගැනීම නිදි දුරු කිරීම කියන ධර්ම තත්ත්වම අවශ්‍යමයි. බුදුරජාණන් දේශනා කරන මේ තුන පටන් ගත්තනම් ආරම්භවනම් එපමණකින් ආශ්‍රයක්ෂය පටන් ගන්නවා කියනවා. අපිට හිත වැඩෙන්නේ නැති සාසනේ කියලා දෙන විදිහට නොකරන කම හින්දා. එහෙම නැතුව අද අධිකම නොලැබෙන හින්දා නෙමෙයි. අපි අභෞවික පුද්ගලයෝ හින්දා නෙමෙයි. මොනතරම් ගැඹුරු වචනයක් වත්මත් වැටෙන්නේ අපේ කුසීත මනසට නම් යෙදෙන්නේ කුසීත උත්සාහයක් නම් සරල දෙයක් වුණත් ගැඹුරු දෙයක් වුණත් අපිට එන්නේ පෙරිලා අපි හරහා තියෙන ටිකෙන් නම් අපිට වැඩක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලවනේ ගැඹුරවත් සරලවත් නෙවෙයි. මේ පෙන්නපු ටික හොඳටම ඇති. මෙතනින් පටන් ගන්න. ඔන්න ඔය විදිහට කරන්ඩ ආධ්‍යාත්මික බාහිර රූපය ගැන මේ විදිහට බලනවා. ආනාපාන සතිය වඩනවා.
ආනාපාන සතිය වඩමින් මේ විදිහට බලනවා. මේ දෙක මාරුවෙන් මාරුවට කරන්න. කරනකොට ඔගොල්ලන්ව අනුක්‍රමයෙන් එනවා එක තැනකට. ඒ තමයි මේ සති නිමිත්ත හිත තියාගන්න පුළුවන් දුවන්නේ නැති තැනකට එනවා. පස්සම් බයං කාය සංකාරං අසසිසාමිත කියලා අස්වස ප්‍රාසාදේ සංසිඳෙන තැනට එනවා. ඒ එනකොට ඕගලන්ට පුළුවන් මේ සති නිමිත්තේම ඉඳගෙන චිත්ත සංඛාර පටිසංවේදී සුඛ පටිසංවේදී පීති පටිසංවේදී චිත්ත සංඛාර පටිසංවේදී ප්‍රීතිය දැනගැනීමෙන් සැපේ දැනගැනීමෙන් චිත්ත සංඛාර පටිසංවේදී කී චිත්ත සංඛාර කී වේදනා සංඥා හැම වේදනා සංඥාවක්ම හඳුන ගනිමින් ඕගලන්ට පුළුවන් මේ ආනාපාන සතිය වඩන්න. හැම වේදනා සංඥාවක්ම කියලා කිව්වේ දැන් එකම ආයතනයකින් අල්ලගන්න පුළුවන්. ඉස්සෙල්ලා බෑ. මොකද අර දොරගාව ඉන්නේ. හැම වෙලාවෙම දෙපැත්ත බලබලා ඉන්නේ මෙහෙන් පත්‍රකාරයයිද මෙහෙන් කිරිකාරයයිද. ඉතින් ඔහොම තියෙන කෙනාට ආය මනසේ ස්ථාවර බවක් නැහැ. අර ඔය විදිහට කායානුපස්සනාව වඩනකොට වෙන්නේ පංචකාම ගුණයේ තියෙන බලවත් රාගය අතහැරෙනවා. හැබැයි සමුච්ඡේද වශයෙන් නෙමෙයි තදංග වශයෙන්. බලවත් රාගය අතහැරෙනවා. බලවත් ද්වේෂය අතහැරෙනවා. බලවත් කෙලෙස් ටික අතහැරෙනවා. ඒක නැතුව ඉන්නකොට ඇති වෙන 10ක් පපුව පිච්චෙනා වගේ ගති තියෙන ඒව නැහැ. බොහොම පහසුයි. නැති වෙලා නැහැ කෙලෙස් යට ගිහිල්ලා පහසුයි. සත්‍ය නිමිති ඉන්න පුළුවන්. පස්සම් බය කාය සංකාරම් ඔන්න කායගත සති කායනුපස්සනාව වේතන දක්වා. ඊට පස්සේ සත්‍ය නිමිති හිත තියාගෙන දැන් උත්සාහවත් වෙන්න ඕනේ චිත්ත සංකාර පටිසංවේදී ඒකම තියෙන ප්‍රීතිය සැපය ඒ ප්‍රීති ස්වභාවය සුඛ ස්වභාවය අඳුර ගන්න ඒකම චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාර කියලා කියන්නේ gedara කියලා සිහි වෙනකොට දරුවා කියලා සිහි වෙනකොට ගමනක් ගියා කියලා සිහි වෙනකොට දැකපු කෙනෙක් කියලා සිහි වෙනකොට මේ හැමතැනකම තියෙන වේදනා සංඥා දෙක නේද අපි සිතෙන් මේ සංඥාවන් සිහි කර ගන්නව නේද කියලා උපදින විතර්ක හඳුනා ගන්න. ආනාපාන සතියේ මෙදිනින් කොහොම මේද විතර්කයක් නේද මේද වේදනා සංඥා නේද gedara කියලා සිහි වුණත් කවුරු මොන විදිහට සිහි වුණත් ওই විදිහට කොහොම තමයි එයා හඳුනා ගන්නවා චිත්ත සංකාර පටගන්නේ. කොහොම කරනකොට කරමින් එහෙම හඳුනා ගනිමින් ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩමින් එහෙම හඳුනා ගන්නවා. ඒ විදිහට කරනකොට කාලයක් යනකොට අම්මා තාත්තා දුව පුතා කියලා නැත්තම් කරපු දේවල් කියපු දේවල් කරන්න ඕන දේවල් හිතේ වැල් යන එක අඩු වෙනවා. ගිහිල්ලා ගොඩක්ම නැත්තටම නැති වෙන බොහෝම කලාතුරකින් එකක් තමයි එන්නේ සත්‍ය නිමිත්ත හොඳට හිත යනවා. අන්න ඒ වෙලාවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාදාන චිත්තං විමෝචයන් චිත්තං කියලා හිත සතුට කරමින් හිත අරමුණේ පිහිටමින් හිත කෙලසුන්ගෙන් මුදවමින් හිත හඳුනා ගන්න. චිත්තපටි සංවේදී ඒ කියන්නේ ඕගලන්ට ඒ සත්‍ය නිමිත්ත තවදුරටත් වඩද්දී ගෙවල් දොරවල් කියලා බහැර දේවල් හිතෙන ගතිය නතර වෙයි. නමුත් මෙහෙම ඉන්නකොට වටපිටාව ඇති බව ඕගලන්ට හම්බ වෙයි. මේ වටපිටාව ඇති බව දැනෙන්නේ හිතට නේද මේ හිත නේද මේද හිත නේද කියලා හිත හඳුනා ගන්න ඕගොල්ලෝ. චිත්තපටි සංවේදී. එහෙම ටිකක් දුර යනකොට තවදුරටත් දැන් හොඳට හිත ප්‍රකටයි. සිතුවිලි ප්‍රකටයි සිත ප්‍රකටයි ආනාපාන සති භාවනාවෙන් කය ගැන බැලීමෙන් බාහිර කිරිකාරය පත්‍රකාරය හොයන වේගය අඩු කෙරුවා අඩු කළ සති නිමිත්තෙන් තියාගෙන චිත්ත සංකාරකයේ වේදනා සංඥා චිත්ත කිව්වේ සිත සිතුවිලි දෙක හඳුනාගත්තා දැන් සති නිමිත්ත හිත තබාගෙන හිතට සිහි වෙනවා නම් යමක් දැනෙනවා නම් යමක් ඒ ඔක්කොම මනසයි කියන එකට එනවා යාට උත්තරේ. අනිච්චානුපස්සී අස්සසිස්සාමිති සික්ඛති අනිච්චානුපස්සී පස්සසිස්සාමිති සික්ඛති විරාගානුපස්සී අස්සසිස්සාමිති සික්ඛති. දැන් ඒ උපදින හිතට දැනෙන උපදින හැම නිමිත්තකම අනිත්‍ය බලන්නේ. ඒ වේ විරාගයට බලන්නේ කියන්නේ ගෙවල් කියලා දරුවෝ කියලා වෙනද වගේ බාහිර අරගෙන ඇලෙන්නේ නැහැ.
මේක විතර්කයක් නෙමෙයි මේක අනිත්‍යයිනේ කියලා බලනවා. විරාගයට බලනවා. නොයලීමට බලනවා. පටිනිස්සග්ගානුපස්සී නැවත නූපදින ස්වභාවයට කරනවා. gedara කියලා හිතෙන ස්වභාවය නූපදින ස්වභාවය දක්වා කරනවා. මොකද එහෙම කිව්වේ බහැර gedara කියලා එකක් තියනවා කියන හැඟීම නිසායි gedara කියන ගතිය අපිට නිතර නිතර හිතෙන්නේ. මේ සිතින් සිතුවිල්ලම උපද්දලා දැනගන්නවා කියලා ඒකද අනිත්‍යයි කියලා බලලා ඒකේ නොයලීමට බලනවා. gedara කියලා බහැර තියනවා කියන එක මැකිලා gedara ගැන උපදිනකම නැති වෙනකම්ම කල යුතුයි. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමිත සිතති. මෙන්න මේ විදිහට ගියාම ඊටාම සියුම් ඒ හිත දැනගන්නකොට සිතුවිලි දැනගන්නකොට ඔය ගෙවල් දොරවල් කියලා සිහි වෙන ටික හම්බෙයි රළුවට ඊට පස්සේ වටපිටාව ඇති බවට හම්බ වෙයි ඒකත් අතහැරනකොට Taman ඉන්නවා කියලා තේරෙන ටික හම්බ වෙයි ඇහැ කියන එක හම්බ වෙයි කන නාසය කියන ටික ඔක්කොම ඔයගලන්ට හඳුනා ගන්න හම්බ වෙයි සිත සිතුවිලි කියන ධර්මතාව දෙකෙන් ඊට පස්සේ ඔයගලන්ට තියෙන එක උත්තරයයි ආනාපාන සතිය වඩන්න මොකද මේ හැම නිමිත්තකම අනිත්‍ය බලමින් විරාගයට හිතමින් නිරෝධයට හිතමින් නැවත බලනකොට ප්‍රමෝදය ඇති වෙලා ප්‍රීතිය ඇති වෙලා පස්සද්ධිය ඇති වෙලා හිත සමාධි වෙනවා අන්න හිත සමාධි වුණා කියන්නේ දොරවල් වැහුවා නගරෙන් නගරට ගියා මේ ගියතොට ගියා හරිද එදාට ඉබේම යෝගලන්ට පේන්නේ මේක බාහිරයිනේ මෙච්චර කල් මගේ වෙච්ච ගේ අන්නේ සමාධියට මගේ නෙවෙයි කියලා පේනවා කියන්නේ ගේ ඉන්න මට මේ දොරත් එහා ටිකක් බාහිරයි කියලා හිතන්න ඕනේද නෑ ජීවිතේ වෙලා ඔය සමාධියට ජීවිතේ වෙලා මේව බාහිරයි කියන්නේ 아무තෙන් හිතන්න ඕනේ ඒකයි සමාධි වඩනකොට සමාධිය ඇති කල්ලි ඇත්ත ඇති හැටි දකින්න දැක්කහම කලකිරන එදාටම ඇහැ මගේ කියලා ගත්ත මේ ජීවිතය ගැන ඇහැ නිසා ගුටි කාපු ජීවිතය ගැන කල නොකිරෙයිද කලකිරෙනවා ඇත්ත දකින්නකොට කලකිරෙනවා මොකේද ඇහි කලකිරෙනවා රූපේ කලකිරෙනවා චක්කු විඥානේ කලකිරෙනවා දොරගාවට ගිහින් මෙච්චර අනන්ත කල්ප ගන්න ගුටි කාපු එකේ කලකිරෙන එදාට කලකිරෙන එදා නොයලෙනවා දැන් උත්සාහයෙන් මේ ටික කළේ ඇහැ කියන තැන ඇලෙන්නේ නැතිකම රූපය ඇලෙන්නේ නැතිකම ඉබේමයි මේ දර්ශන නිසා තියෙන්නේ ඒ හින්දා මිදෙනවා මොකෙන්ද ඇහෙන් මිදෙනවා රූපෙන් මිදෙනවා චක්කු විඥානෙන් මිදෙනවා මේ ඔක්කොගෙම මිදිලා ඊට පස්සේ ගේ ඇතුලේ ඉන්න කෙනා ගේනෙත් මිදිලා අන්තිමට කියන තැනට එනකන් එනවා ඉස්සෙල්ලා මේ ඕරම් භාගය ටිකෙන් මිදෙනවා මිදුණා කියන නුවණක් එනවා මේ පැත්තනොත් මිදෙනවා මැත්තේ කලුට්ටක් නැහැ එතකොට කවදාවත් නිවන් දකින්න කියලා බාහිර දෙයක් විදර්ශනා කර බාහිර අරමුණු ගානේ රස්තවදු වෙන්න එපා මේ බම්බයක් වුණ ශරීරයේ තුලින්ම ඇතුළට කියලා බහින්න තියෙන සිද්ධියක් හැබැයි අපි ඉන්නේ බාහිර නිසා අපිට පළවෙනි අදියර ඕනේ වෙනවා ඒ කියන්නේ ඕගලන්ට තියෙන්නේ දුරපයින්ද කියලා කියන්නේ දැන් ඉස්කෝලේ නිවාසාන්තර තරඟ වගේ වලදී තරඟෙට දුරපයින්වනේ දුරපයින්ද කියන්නේ ඒ ලෑල්ලෙන්ද ඉස්සරහට යන්නේ ඉස්සෙල්ලා ඕගලන්ට පිටිපස්සට යන්න ඕන ටික මොකද යන්න පයින්ද ගැම්ම ගන්න පිටිපස්සට එන්නේ වැඩි වේගකින් ඉස්සරහට යන්න ඒ නිසා ඕගලන්ට මේ ඇතුළට යන්න ඕනේ නමුත් ඕගොල්ලෝ ඉස්සෙල්ලා යන්න පිටිපස්සට ඒ කියන්නේ මොකද වැඩි වේගකින් එන්න ඇතුළට බහින්න ඕනේ වුණාට ඉස්සෙල්ලා ආධ්‍යාත්මික බාහිර මේ රූප ගැන තමයි ඉස්සෙල්ලා බලන්න වෙන්නේ එයින් ගත්ත ආරම්භය නිවැරදි වුණොත් ඕගලන්ට වැඩි දුරක් යන ගන්න පුළුවන් ඒ නිසා ඊට පස්සේ
ඔක්කොම හිතටයි නේද තියෙන්නේ ඔක්කොම සිතුවිලි නේද කියලා අමුවට ගත්තට වැඩක් නැහැ. හරියට හෝඩියේ පන්තියේ ළමයා 10 පන්තියට බාර දුන්නා වගේ. ඒ ළමයට 10 පන්තියේ දෙත් බෑ. 10 පන්තිය විතර නෙවෙයි හෝඩියේ පන්තිය ඉගෙන ගන්න තිබුණ ටිකක් නැති වෙනවා. ඒ වගේ කායානුපස්සනාව වඩලා ආධ්‍යාත්මික බාහිර නුවණ වඩලා සති නිමිත්ත හුරු වෙලා සති නිමිත්ත හරහා චිත්ත සංකාර චිත්තයන් නුවණින් දැනගනිමින් ඊට පස්සේ සීල ධර්මයන් අනිත්‍ය බලන තැනකට එන්න ඕනේ. අනුපිළිවෙල තියෙද්දි හිතටනේ පේන්නේ හිතට දැනෙන්නේ ඔක්කොම වෙන්නේ හිතටයි කියලා ගිරවා කියනවා වගේ ඔතනින් අල්ලගත්තොත් යාට මේ ටිකක් නෑ මේ ටිකේ පිට හිටින්න මොන විදිහටවත් බෑ. ඒ කියන්නේ පුතජන භූමියේ ඉඳලා අනාගාමී වෙන්න හදලා එකපාරට. එහෙම වෙන්න බෑ. ඒකෙන් උනා යාට පුරුවන් වෙන්න තිබුණ ටිකක් නෑ. ඒ කියන්නේ යාට කායानुපස්සනාවක් නෑ. ඒ හින්දා මතක ඇතුවම මතක් කරන අනුපිළිවෙල වරද්දන්න එපා. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව වේදනු කායානුපස්සනාව තමයි පස්සම් වයං චිත් කාය සංකාරං කියපු තැන දක්වා කායානුපස්සනාව තියෙන්නේ. පීති පරිසංවේදී සුඛ පරිසංවේදී පස්සම් වයං චිත්ත සංකාරං කියන තැන තියෙන වේදනුපස්සනාව. අභිප්‍රමෝදයන් චිත්තං සමාදාන් චිත්තං විමෝචයන් චිත්තං චිත්ත පරිසංවේදී තිබුණ තැන තියෙන විඥාන චිත්තානුපස්සනාව සිත අනිච්චානුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියපු තැන තියෙන ධම්මානුපස්සනාව. සතර සතිපට්ඨානේ හරියට වැඩි ඉවරනකොට මේ අනුපිළිවෙලට කෙරවලට එන්න ඕනේ. එතකොට මේ විදිහට ආවොත් ඔයගලන්ට පුළුවන් දැන දැක බාහිර සංයෝජන ඇති තැනට එන්න. ඔය විදිහට ඔය පිළිවෙලට ඇවිල්ලා ඕගොල්ලෝ උත්සාහවත් වුණොත් මේ ජීවිතේ සතර දුකින් මිදෙන්න බැරි නෑ. වර්තමානයේ තුල එක අතකට යම් ප්‍රමාණයකට ඕගොල්ලෝ භාග්‍යවන්තයි මේ වගේ පරයායක් වහගන්න හම්බෙන එක. ඒ නිසා සසරකින් ඇති හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඉතින් එදා සරියුත් ස්වාමීන් වහන්සේ ඉසාකා මහා උපාසිකාව කළ නිගාර මේ පූර්වාරාම විහාරේ ඉඳලා මේ සමචිත්ත පරියාය දේශනා කළා. ඒකේ පොතේ තියෙන්නේ අර ටික විතරයි. ඒ අර්ථය තමයි මම නුවණින් මෙනෙහි කළ මේ පෙන්නේ. මේ වගේම මේට වඩා 100,000 ගුණයකින් දක්ෂව පෙන්වන්න ඇති. පෙන්වුවාම අනුමානට බැලුවාම බලන්න අපිට මේකෙන් කෙලෙස් ගෙවෙනවා මග උපදිනවා කියලා අපිට පේනවා. එදා මේ උත්තරමේ නුවණින් දේශනා කළාම කෙලෙස් නොගෙවුණා නම් තමයි පුදුරේ. ඉතින් මේ ශාසනයේ බොහෝ දෙනෙකුට අනන්ත අපරිමාණ සත්‍යයන්ට යහපතක් වෙච්ච සූත්‍රයක්. මේ ශාසනයේ ඓතිහාසිකත්වයේ දරන සූත්‍රයක්. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් අතින් මහා විශාල ජන සන්නිපාතයක් රැස්වල සන්නිපාතයක් වෙලා අසංඛ්‍ය ගණන් සත්‍යෝ අධිගම ලැබපු ඉතාමත් උතුම් සූත්‍රයක් මේක. ඉතින් එදා ඒ දේශනාවේදී සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් වෙච්ච දිව්‍ය බ්‍රහ්ම මිනිසයෝ ගණන මෙච්චරයි කියලා කියන්න බැරි තරම් අසංඛ්‍ය ප්‍රමාණයක් ධර්මාභිසමේ වුණා කියලා පෙන්නනවා. එතෙන්ට රැස් වෙච්ච ස්වාමීන් වහන්සේලා දේශනාව සතුටින් පිළිගත්ත. මං ගිහිල්ලා මේ වචනේ සරියුත්ගේ වචනේ නෙමෙයි මගේ වචනයක් බවට පත් කරන්න යන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේත් එතෙන්ට ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් ඒක අනුමෝදන් වෙලා ඒ දේශනාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව බවටම පත් කළා. අන්තිම මොහොතේදී ඉතින් මේ දේශනාව හැමදෙනාටම මේ සසර දුකින් ඈතර වෙන්න හේතු උපනිශ්‍රයම වේ.